එහෙනම් ආයුබෝවන් දරුවනේ. අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව නිර්දේශයේ දෙවන ඒකකය. කෘෂි දේශගුණ විද්‍යාව. ඒ යටතේ හමු වන අවසාන පාඩම හෙවත් හතරවෙනි පාඩම නැත්නම් හතරවෙනි නිපුණතා මට්ටම කියන්න පුළුවන්. මොකක්ද? අපරට ප්‍රධාන දේශගුණික හා පාරිසරික කලාප. දැන් මේ යටතේ අපි කතා කරන්න යන්නේ කිසියම් ආකාරයක වර්ගීකරණයක් පිළිබඳව. දැන් ඔබට මතක ඇති දරුවනේ අපි මීට පෙර නිපුණතා මට්ටම් වලදී මෙන්න මේ වගේ දේවල් ආවරණය කරලා තියෙනවා. එකක් තමයි මේ කාලගුණය, දේශගුණය. ඒ වගේම කොහොමද මේ කාලගුණය හා දේශගුණය යටතේ අපේ භෝග වගාවට වැදගත් වෙන පරිසර සාධක. නැත්නම් වායුගෝලීය සාධක. මේ යටතේ අපි කතා කරලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඔබට මතක ඇති සාධක කීපයක් පිළිබඳව. බොහෝම කෙටියෙන් මතක් කරනවා නම් අපි මෙතනට ඉන්නේ ඉස්සෙල්ලා අපි මේ අර්ථයේ කතා කළා දල වශයෙන් කුමක්ද මේ කාලගුණය කියන්නේ? ඒ වගේම කුමක්ද මේ දේශගුණය කියන්නේ? ඒ වගේම අපිට පෙනී ගියා මේ කාලගුණය වේවා මේ දේශගුණය වේවා මේ යටතේ වැදගත් වෙන්නේ පොදු වායුගෝලීය තත්ත්වයන් කීපයක් බව. මොනවද? වර්ෂාපතනය, ආලෝකය නැත්නම් සූර්යාලෝකය, උෂ්ණත්වය, වායුගෝලීය තෙතමනය හෙවත් ආර්ද්‍රතාව, ඒ වගේම වායුගෝලීය පීඩනයේ වැඩි තැන ඉඳලා අඩු තැන දක්වා වායුගෝලීය වාතයේ ගමන් කිරීම හෙවත් සුළඟ. මීට අමතරව ඍජු පරිසර සාධකයක් නොවුනත් යම් දුරකට මේ හා සම්බන්ධව ගමන් කරන තව සාධකයක් තිබුණා. ඒක තමයි වාෂ්පීකරණය. එතකොට මෙන්න මේ පළවෙනි පාඩම යටතේ අපි කතා කරලා තියෙන්නේ මේ විදිහට වායුගෝලීය පවතින භෝග වගාවට බලපාන පරිසර සාධක. වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළඟ හා වක්‍රාකාරයෙන් බලපාන පරිසර සාධකයක් වන වාෂ්පීකරණය. එතකොට මේ යටතේ පළවෙනි නිපුණතා මට්ටම යටතේ බොහොම කෙටියෙන් මතක් කරනවා නම් අපි කලේ මේ සාධක හැඳින්වීම. මොකක්ද වර්ෂාපතනය කියන්නේ? මොකක්ද ආලෝකය කියන්නේ? මොකක්ද උෂ්ණත්වය කියන්නේ? ආදී වශයෙන් යම් ආකාරයක හැඳින්වීමක් තමයි මේ යටතේ අපි කළේ. එතකොට මේ ගැන දීර්ඝ විස්තරයක් කළේ නෑ. අපි උදාහරණයක් කිව්වොත් ආලෝකය කියන්නේ ජල චක්‍රයේ කියන සංසිද්ධියේ පියවරක්. වායුගෝලීය සිට පොළොවට ජල බිඳු වශයෙන් ලැබෙනවා. මේ ලැබෙන ජල බිඳුවක විස්කම්භය මිලිමීටර 1.5ත් අතර ආදී වශයෙන් කතා කළා. ඉතින් මේක තමයි දරුවනේ අපේ පළවෙනි පාඩම හෙවත් පළවෙනි නිපුණතා මට්ටම උනේ. අපි ඊළඟට සාකච්ඡා කරන්න ඕනන්නේ නැත්නම් සාකච්ඡා කළේ අපේ දෙවන පාඩම හෙවත් දෙවන නිපුණතා මට්ටම. අපි ඊළඟට කතා කළා දෙවන පාඩම නැත්නම් දෙවන නිපුණතා මට්ටම. මේ යටතේ අපි දක්වන්නේ මේ දේශගුණ සාධක භෝග වගාවට දක්වන බලපෑම. මේ යටතේ දක්වන්නේ අපි දේශගුණ සාධක භෝග වගාවට දක්වන බලපෑම. මෙන්න මේ කොටස් පිළිබඳව මම මෙතන මේ ගැන මතක් කිරීමක් කළේ දරුවනේ. මේ අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ දේශගුණික හා කෘෂි පාරිසරික කලාප ගැන කතා කරන්න කලින් මේ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න එක ඔබට මේ අවසාන පාඩම තේරුම් ගන්න වැදගත් වෙනවා. ඒකයි මම පොඩ්ඩක් මේ අතීතයේ මතක් කළේ දේශගුණික සාධක භෝග වගාවට දක්වන බලපෑම. මේක තමයි අපේ දෙවන නිපුණතා මට්ටම වශයෙන් අපි සලකන්නේ. නැත්නම් දෙවන පාඩම වශයෙන් මේ අර්ථය මොකක්ද කළේ? අර මුලින් කතා කරපු වර්ෂාපතනයේ උෂ්ණත්වය, ආලෝකයේ, ආර්ද්‍රතාව, සුළඟ හා යම් දුරකට වාෂ්පීකරණය භෝග වගාවට බලපාන්නේ කොහොමද කියලා කතා කළා. මේ යටතේ යම් සංකල්ප පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා ඔබට මතක ඇති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භෝග වගාවට විශේෂයෙන්ම බලපාන සාධකයක් වන වර්ෂාපතනය ගැන, ඒ වගේම උෂ්ණත්වය ගැන, විශේෂයෙන්ම ආලෝකය යටතේ ශාකවල පුෂ්පීකරණයට ආලෝකය දක්වන බලපෑම, ඒ යටතේ ප්‍රභා අසංවේදී ශාක, ප්‍රභා සංවේදී ශාක ආදී දේවල් පිළිබඳව.
ඔන්න ඔය සාධක ටික බලපාන ආකාරය තමයි මෙතෙන්දී අපි කතා කළේ. ඊළඟට අපිට පුළුවන් එන්න නැත්නම් අපි ආවා අපේ නිර්දේශය යටතේ දේශගුණ විද්‍යාව නිපුණතාව යටතේ හමුවන තුන්වන නිපුණතා මට්ටම හෙවත් තුන්වන පාඩමට. මේ යටතේ අපි කතා කළේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානය ගැන. ප්‍රධාන වශයෙන් මේ යටතේ අපි අවධානය යොමු වුණේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානය පිළිබඳව. ඒ යටතේ අපි සාකච්ඡා කළේ මොකක් ගැනද? අර ඉහතින් දක්වපු වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, ආර්ද්‍රතාව, සුළඟ. මීට අමතරව වාෂ්පීකරණය මැනීමට යොදා ගන්නා උපකරණ, මේ උපකරණ පරිහරණය කරන ආකාරය සහ ඒවා සවි කරන ආකාරය සහ ඒ සඳහා යොදා ගන්න ස්ථානය මොකක්ද? කෘෂි කාලගුණ මධ්‍යස්ථානය. ඒ වගේම මේ උපකරණ වලින් පාඨාංක ලබා ගන්න හැටි ගැනත් පොඩ්ඩක් මේ යටතේම අපි කතා කළා. එතකොට අපි දැන් මේ අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දරුවනේ අපේ 4 වන හෙවත් දේශගුණ විද්‍යාවේ අවසාන පාඩම වශයෙන් සලකන්න පුළුවන්. එතකොට මෙන්න මේ පාඩම යටතේ අපි කතා කරන්න යන්නේ ඔය මුලින් මෙම පාඩම් හෙවත් නිපුණතා මට්ටම් යටතේ කතා කරපු යම් දේවල් මගින්, ඒ කියන්නේ මේ දේශගුණ සාධක වන වර්ෂාපතනයේ ආලෝකයේ උෂ්ණත්වය ආර්ද්‍රතාව සුළඟ වාෂ්පීකරණය වැනි සාධක මගින් කොහොමද අපේ රට කලාපවලට බෙදන්නේ? කොහොමද අපේ රට කලාපවලට බෙදන්නේ? මේ යටතේ අපි කතා කරනවා අපරට ප්‍රධාන දේශගුණික හා පාරිසරික කලාප ගැන. ශ්‍රී ලංකාවේ තියෙන කිසියම් ආකාරයක වර්ගීකරණයක් ගැනයි අපි මේ යටතේ කතා කරන්න උත්සාහ කරන්නේ. හරිද? ඒ යටතේ අපිට වර්ගීකරණයක් වුණාම ඒ වර්ගීකරණයට මට්ටම් තියෙනවා. මේ අපි කතා කරන වර්ගීකරණය තුළ ප්‍රධාන වර්ගීකරණ මට්ටම් 3ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි දේශගුණික කලාප කියන සංකල්පය, අනික තමයි කෘෂි දේශගුණික කලාප කියන සංකල්පය, අනික තමයි කෘෂි පාරිසරික කලාප කියන සංකල්පය. අපි ශ්‍රී ලංකාව දේශගුණයේ මත කලාප වලට වෙන් කරන්න ගියාම මෙතන තියෙනවා වර්ගීකරණ මට්ටම් 3ක්. දේශගුණ කලාප, කෘෂි දේශගුණ කලාප හා කෘෂි පාරිසරික කලාප වශයෙන්. අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම මොකක්ද මේ දේශගුණික කලාපයක් කියන්නේ? මේවට ඉංග්‍රීසියෙන් කියනවා අපි climatological zones කියලා. දේශගුණයේ මතයි මේ වර්ගීකරණය ගොඩනගලා තියෙන්නේ. මේ අර්ථය අපිට කියන්න පුළුවන් සමජාතීය. සමජාතීය කියන්නේ මොකක්ද? එක හා සමාන දේශගුණික තත්වයන් සහිත භූමි කලාපයක්. වායුගෝලයේ පවතින තත්වයන් හෙවත් දේශගුණික තත්වයන් එක වාගේ තියෙන භූමි කලාපයන්ට අපි කියනවා සමජාතීය දේශගුණික තත්වයන් සහිත භූමි කලාප කියලා. ඒ වගේ කලාප වර්ගීකරණයේදී ප්‍රධාන වශයෙන්ම සලකා බලන සාධකය තමයි ලාංකීය තත්ත්වය යටතේ වර්ෂාපතනය නැත්නම් වාර්ෂික වර්ෂාපතනය කියලා. මේ යටතේ අපි කතා කරන්නේ සලකා බලන වසරක කාලයක් තුල. සලකා බලන වසරක කාලයක් තුල අපිට කොහොමද වර්ෂාව ලැබෙන්නේ කියන එක. ඉතින් මේ වර්ෂාපතනයේ මැනීමට අපිට අර කාලගුණ මධ්‍යස්ථානයේදී යොදා ගන්න වර්ෂාමාන පාඨාංක වැදගත් වෙනවා. ඔබ දන්නවා මේ වර්ෂාමාන මගින් අපි දිනපතා උදේ 8:30ට දෛනික වර්ෂාපතනයේ මැනීමක් කරනවා. මේ ලබා ගන්න දෛනික වර්ෂාපතන පාඨාංක අපිට පුළුවන් මාසයක් තිස්සේ එකතු කරන්න. අද මෙච්චරයි, හෙට මෙච්චරයි ආදී වශයෙන් මාසයක් දින 30ක් 31ක් හෝ 20 ගාණක් පෙබරවාරි මාසේ නම් එකතු කරන්න පුළුවන්. ඊළඟට අන්න ඒ දෛනික වර්ෂාපතනයේ එකතුව මොකද අපි කරන්නේ? බෙදනවා මාසයේ පවතින දින ගණනින්. අපි ගත්තොත් එහෙම මාසෙට දවස් 30ක් කියලා අපි දවස් 30ක් තිස්සේම දිනපතා වර්ෂාපතනය එකතු කරලා ඒ ලැබෙන උත්තරය 30න් බෙදනවා. ඒ මගින් අපට ලැබෙනවා මාසික වර්ෂාපතනය. ජනවාරි මාසේ මේකට අපි කියන්නේ ඇත්තටම සාමාන්‍ය මාසික වර්ෂාපතනය කියලා. ජනවාරි මාස සාමාන්‍ය වර්ෂාපතනය මෙච්චරයි, පෙබරවාරි මෙච්චරයි ආදී වශයෙන් මාස 12ටම අගයන් ලැබෙනවා. සමහර මාසවල අගයන් නැති වෙන්නත් පුළුවන්. ඊළඟට අපි මොකද්ද කරන්නේ? මේ එකතු කරපු මේ නැත්තම් මේ අගයන් සාමාන්‍ය මාසික වර්ෂාපතන අගයන් අපි මෙහෙම කිව්වොත්
එකතුවක් නිසා මම මේක දක්වනවා මේ විදිහට. සමේෂන් මාක් එක නැත්තම් එකතු කිරීමේ අගය. මාසයක හැම මාසෙම හම්බ වෙන වර්ෂාපතන අගයන් හෙවත් සාමාන්‍ය මාසික වර්ෂාපතන අගයන් ටික ගන්නවා. මාසේ ජනවාරි මෙච්චරයි පෙබරවාරි මෙච්චරයි ආදි වශයෙන් මාසෙම සාමාන්‍ය වර්ෂාපතන අගයන් ගන්නවා. අරගෙන ඒක බෙදනවා කීයෙන්ද? අවුරුද්දට මාස 12ක් තියෙනවානේ. මේක 12න් බෙදනවා. අන්න ඒ මගින් අපට ලැබෙන උත්තරයට අපි කියනවා සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කියලා. අන්න ඒකට අපි කියනවා ළමයි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කියලා. මෙතෙන්ට අපි ආවේ කොහොමද? දිනපතා ලැබෙන දෛනික වර්ෂාපතන අගයන් එකතු කළා. ඒවා මාසයක් තිස්සේ දවස් 30 හෝ 29 හෝ 28 හෝ කීය හරි කම 31 හරි කමක් නැහැ 30 එකතු කළා. එකතු කරලා මාසයේ දවස් ගානින් බෙදුවා. ඒ මගින් අපට ලැබෙනවා මාසයක් සඳහා ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතන අගය. ඒ අගය අපි මාසයක් තිස්සේ එකතු කළා. අවුරුද්දක් තිස්සේ එකතු කළා. මාස 12ක් තියෙනවානේ. අවුරුද්දක් තිස්සේ එකතු කළා. ජනවාරි මාසෙ මෙච්චරයි, පෙබරවාරි මෙච්චරයි. සමහරවිට පෙබරවාරි වහින්න නැත්නම් අපට ලැබෙන්නේ බිඳුව එකමක් නේ. අපි මේ ඔක්කොම ටික පේලියට මෙහෙම එකතු කරගන්නවා. ජනවාරි, පෙබරවාරි යම් මාසයක බිඳුව නම් ඒකත් උහුම් දාලා එකතු කරලා මොකද කරන්නේ? මේ එකතුව ගන්නවා. අරගෙන ඉවර වෙලා මේ එකතුව අපි 12න් බෙදනවා. මොකද අවුරුද්දකට මාස 12ක් තියෙන හන්ද. අන්න ඒ මගින් ලැබෙන අගයට තමයි අපි කියන්නේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතන අගය කියලා. ප්‍රධාන වශයෙන් ඔය කියන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතන අගය අපි යොදා ගන්නවා ශ්‍රී ලංකාව දේශගුණ කලාප හෙවත් ක්ලයිමැටොලොජිකල් zones වලට වෙන් කරන්න ගියහම. අන්න ඒ අගය මත තමයි ලංකාව දේශගුණ කලාප වලට වෙන් කරලා දක්වන්නේ. දැනගන්න මේ වාර්ෂික වර්ෂාපතනේ මේ ක්‍රමයට ලබා ගන්නවා. ඒක අපිට මිලිමීටර්ස් වලින් තමයි බොහෝ විට අපි ගන්නෙ. ඒ ලබා ගන්න අගයට අමතරව ළමයෝ මේ දේශගුණ කලාප වර්ගීකරණයේදී තව ප්‍රධාන කරුණු කීපයක් සලකා බලලා තියෙනවා. එකක් තමයි අපි කියනවා land use pattern එක හෙවත් භූමි භාවිතය. වනාන්තරවල ස්වභාවය, හමු වන පස් වර්ගය, නිර්තිදිග මෝසමේ නැත්නම් ඍදික මෝසම් වර්ෂාවේ සක්‍රීය දායකත්වය. ප්‍රධාන වශයෙන් අපි වාර්ෂික වර්ෂාපතනය සලකනවා. වාර්ෂික වර්ෂාපතනය ගන්න විදිහයි මම කියලා දුන්නේ. මීට අමතරව භූමි භාවිතය. මේ ප්‍රදේශවල එක් එක් දේශගුණ කලාපයක භූමිය නැත්නම් පොළව පාවිච්චි කරලා තියෙන්නේ මොකටද කියන එක ගැන අපි කතා කරනවා. සමහර වෙලාවට භූමි භාවිතය යටතේ ඒක වගා කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වගා නොකළ බිම් වෙන්න පුළුවන්. වගා කළ බිම් නම් මොනවද හමු වන වගාවන්? බහුවාර්ෂික තේ රබර් පොල්ද නැත්නම් අපනයන භෝගද එහෙම නැත්නම් ක්ෂේත්‍ර භෝගද එළවලුද පළතුරුද වීද ආදී වශයෙන් භූමිය භාවිතා වුණ ආකාරය ගැන අදහසක් ලබා ගන්න. මේ භූමි භාවිතය යටතේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ කෘෂිකර්මය සඳහා භූමිය භාවිතා වුණු ආකාරයයි. ඒ හැර ගොඩනැගිලි තියෙනවද නගර තියෙනවද ඒක කතා කරන්නේ නැහැ. මීට අමතරව අපි කතා කරනවා වගා නොකළ බිම් තියෙනවද? ඒවා තියෙන්නේ කොහොමද? වනාන්තර විදිහටද නැත්නම් පතන් කියන තෘණබිම් විදිහටද ආදී වශයෙන් මේ හමුවන පොළොව ආවරණය වෙලා තියෙන ලෑන්ඩ් කවර් එක නැත්නම් පොළොව මත තියෙන දේවල් ගැන අපි කල්පනා කරනවා. මේ දේශගුණ කලාප වර්ගීකරණය යටතේම තමයි. දැනගන්න හුදෙක්ම මේක වාර්ෂික වර්ෂාපතන අගය මතම ගොඩනැගූ එකක් නෙවෙයි. ඊළඟට බලනවා වනාන්තරවල ස්වභාවය. මෙතන සිද්ගත් දෙයක් තියෙනවා. දැන් මම ඉස්සරහට කියයි මේ යටතේ ප්‍රධාන දේශගුණ කලාප තුනයි තෙත් අතරමැදි හා වියලි කියලා. ළමයි මෙතෙන්දී එක් දේශගුණ කලාපයක හමු වන වනාන්තර එකිනෙකාට වඩා වෙනස් වෙනවා. මම නිකමට කිව්වොත් එහෙම ඔය තෙත් කලාපය කියන ප්‍රදේශයේ
අපි ඔය තෙත් කලාපය කියලා ඉස්සරහට කියන ප්‍රදේශයේ තෙත් කලාපය කියලා ඉස්සරහට කියන ප්‍රදේශයේ හමුවන්නේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර කියන කට්ටිය. උදාහරණයක් තමයි අපි කවුරුත් දන්න සිංහරාජ වනය. ඒ වගේම තව පොඩ්ඩෙන් මම කියන වියලි කලාපය කියන ප්‍රදේශයේ ගත්තොත් දරුවෝ ඒකේ හමු වෙන්නේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියන වර්ගය. ඒ වගේම අපි ගත්තොත් මම තව පොඩ්ඩෙන් කියන අතරමැදි කලාපය කියන දේශගුණ කලාපය මේකේ හමු වන වනාන්තර වර්ගයට අපි කියනවා අන්තර්මෝසම් වනාන්තර කියලා. අපි ඒ ගැන පොඩි අවබෝධයක් තියාගන්න ඕන. සමහර වෙලාවට බයොලොජි කරන උදවිය නම් ඒගොල්ලන්ගේ බයොලොජි විෂය අර්ථයේ මේ වනාන්තර ගැන යම් දුරකට කතා කරනවා. දැනගන්න මූලික වශයෙන්ම ළමයි මේ වනාන්තර තුනේ හමු වන ලක්ෂණ එකිනෙකාට බොහෝ දුරට වෙනස්. දැන් මෙතන නමෙන්ම තේරෙනවා සදාහරිත කියලා කියන්නේ මොකද? ඉංග්‍රීසියෙන් කියයි සමහරු එවර්ග්‍රීන් කියලා. සදාහරිත කියලා කියන්නේ නෑ. ඉංග්‍රීසියෙන් කියනවා එවර්ග්‍රීන් කියලා. මේ ශාකවල සදා හැමදාම හරිත කොළ පාටයි. ඇයි? හැමදාම පත්‍ර තියෙනවා. හැමදාම පත්‍ර තියෙන්න හේතුව මොකක්ද? තෙත්. වර්ෂාව අධිකයි. ඒ නිසා ඕනතරම් ජලය තියෙනවා. උත්සේදනය පාලනය කිරීමේ අනුවර්තනයක් විදිහට පත්‍ර හලන්න. පත්‍ර පතනය කරන්න උවමනාවක් නැහැ. ඇයි? ප්‍රමාණවත්ව තෙත් නම් ගොඩක් වහිනවා ඇති. ඒ නිසා. ඒ වගේම අපි ගත්තොත් වියලි කලාපයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලැබෙන වර්ෂාව ටිකක් අඩුයි. ඒ නිසා වියලි කලාපයේ වනාන්තරවල සමහර ශාක හැමදාම පත්‍ර දරමින් සදාහරිතව වාසය කරනවා. හැබැයි සමහර වර්ගයක් තියෙනවා ළමයි වසරේ වර්ෂාව අඩු කාලයේදී හෙවත් වියලි කාලයේදී පත්‍ර හලනවා. වසරේ යම් කාලයකදී පත්‍ර පතනය කරන ශාකවලට අපි කියනවා පතනශීලී ශාක කියලා. මේවට අපි කියනවා පතනශීලී ශාක කියලා. මම නිකමට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා deciduous කියලා. මේ වගේ පතනශීලී ලක්ෂණයක් ඇවිල්ලා තියෙන්නේ වසරේ නියඟ කාලයක් ආපුවාම ජලහිඟයක් ඇති වෙනවා. ඒ ජලහිඟියට යාට අවශ්‍ය වෙනවා තමා ගාව තියෙන වතුර ආරක්ෂා කරගන්න. ඒ නිසා මොකද කරන්නේ? උත්සේදන පෘෂ්ඨීය වර්ගඵලය අඩු කරන්න වසරේ කාලයක පත්‍ර හලනවා. ඒ නිසා ඒගොල්ල කවුද? පතනශීලී ශාක වෙනවා. එතකොට මේ වියලි කලාපයේ කියන ටිකක් වර්ෂාව අඩු කලාපය තුල හමු වෙන්නේ අඩු ජල ප්‍රමාණයක් හින්දා සමහර ශාක සදාහරිත හේවත් එවර්ග්‍රීන් වෙනවා. සමහර ශාක පතනශීලී හේවත් ඩෙසිඩුවස් වෙනවා. මේ ශාක වර්ග දෙකම තියෙන හින්දා අපි කියනවා මිශ්‍ර සදාහරිත කියලා. මිශ්‍රයිනේ. සදාහරිතක් තියෙනවා පතනශීලීත් තියෙනවා. එතකොට තෙත් හා වියලි කියන කලාප දෙක අතරමැද වර්ෂාවක් තියෙන අතරමැදි කලාපය ගත්තොත් ඒවට අපි කියනවා අන්තර්මෝසම් වනාන්තර කියලා. ඒකෙත් මේ නිවර්තන කලාපීය නැත්නම් නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවලයි ඒ වගේම මේ වියලි මිශ්‍ර සදාහරිත කියන වියලි කලාපීය වනාන්තරවලයි අතරමැදි හෙවත් මිශ්‍ර ලක්ෂණ පවතිනවා. ඒ නිසා ඒකට අපි කියනවා අන්තර්මෝසම් වනාන්තර කියලා. ඒ නිසා දැනගන්න අපි මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප වර්ගීකරණය මේ යටතේ ප්‍රධාන වශයෙන් සලකා බලලා තියෙන්නේ වාර්ෂික වර්ෂාපතන අගය. මම ඒ ගැන කිව්වා වාර්ෂික වර්ෂාපතන අගය ලබා ගන්න විදිය. දෛනික වර්ෂාපතනය ගන්නවා. ඒක මාසයක් තිස්සේ එක්කව කරනවා. මාසයේ දින ගානින් බෙදලා සාමාන්‍ය මාසික වර්ෂාපතන අගය ගන්නවා. මාසික සාමාන්‍ය වර්ෂාපතන අගයන් අවුරුද්දක් තිස්සේ එක්කව කරනවා. අවුරුද්දේ මාස ගාන හේවත් 12න් බෙදපුවාම ලැබෙනවා සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය. වාර්ෂික කියන්නේ අවුරුද්දක් කියලා. අන්න ඒ අගය තමයි මේ වාර්ෂික වර්ෂාපතනය කියලා කියන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප හේවත් climatological zones අර්ථ දක්වන්න ගියාම ප්‍රධාන වශයෙන් මෙයා සලකනවා. මීට අමතරව භූමි භාවිතය පිළිබඳව සලකනවා කියනවා.
භූමි භාවිතය කියලා කියන්නේ පස, භූමිය, ඉඩම, ප්‍රදේශය මොනවටද භාවිතා වෙලා තියෙන්නේ? භෝග වගාවටද, වගානුකූල තත්ත්වද? වගා කළ භෝග තියෙනවා නම් මොනවද වගා කළ භෝග? බහුවාර්ෂිකද, ඒකවාර්ෂිකද, තේද, රබර්ද, පොල්ද? ඊළඟට වගා නොකළ ඉඩම් තියෙනවා නම් ඒවා වනාන්තරද නැත්නම් වෙනත් අතහැරපු ඉඩම්. ඊළඟට වනාන්තර නම් ඒ වනාන්තර මොන විදිහද? මම මේ කලාප තුනක් ගැන ඉස්සරහට කියාවි. මේ කලාප තුනේ හමු විය හැකි වනාන්තර ගැන බොහොම කෙටි හැඳින්වීමක් කළා. තෙත් කලාපයට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, තෙත් කලාපයට නිවර්තන තෙත් සදාහරිත වනාන්තර, වියලි කලාපයට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපයට අන්තර් මෝසම් වනාන්තර. හරිද? අපි එනවා තුන්වෙනි සාධකයට දේශගුණ කලාප වර්ගීකරණයේදී පස. පස යටතේ අපි ගත්තත් තෙත් කලාපේ, අතරමැදි කලාපේ, වියලි කලාපේ කියලා මම ඉස්සරහට කියන මේ ප්‍රධාන ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප තුනේ හමු වන පස් වර්ගත් එකිනෙකාගෙන් ටික ටික වෙනස් වෙනවා. ඒ ගැනත් පොඩි මතක් කිරීමක් ඔබට කරන්න පුළුවන්. පස ගැන කතා කරන්න ගියොත්. මෙන්න මෙහෙම වෙනස් වෙනවා. පස. අපි ගත්තොත් දරුවනේ තෙත් කලාපේ ප්‍රධාන වශයෙන් හමු වන පස් වලට අපි කියනවා රතු කහ පොඩ්සොලික් පස් කියලා. මේ හැර තව පස් වර්ග තියෙන්න පුළුවන්. ප්‍රෙඩිෂ් යෙලෝ පොඩ්සොලික් කියවත් රතු කහ පොඩ්සොලික් කියන පස් තමයි තෙත් කලාපේ ප්‍රමුඛව තියෙන්නේ. වෙන පස් වර්ගක් තියෙනවා. අපි ගත්තොත් එහෙම වියලි කලාපය, වියලි කලාපේ ප්‍රමුඛවම තියෙන්නේ රෙඩිෂ් බ්‍රවුන් අර්ත් හෙවත් රතු දුමුරු පස් කියන පස් වර්ගය. මේකට සමහරු RBE කියලාත් කියනවා. රතු දුමුරු පස්. තව කලාපයක් ගැන මම ඉස්සරහදී කියයි. මම තාම මේ වර්ගීකරණේ වාර්ෂික වර්ෂාපතන අගය ගැන කිව්වේ නේ. අතරමැදි කලාපේ ගත්තොත් මේ කලාපේ ප්‍රධාන වශයෙන් හමු වෙන්නේ මේ රතු දුමුරු පස හමු වෙනවා. යම් යම් ප්‍රදේශවල රතු කහ පොඩ්සොලික් පසුත් හමු වෙනවා. ඔබ ඉතා සැලකිල්ලෙන් බැලුවොත් ඔබට ඉස්සරහට පෙනේවි මේ අතරමැදි කලාපේ වඩා වැඩිපුර නැහැකම් කියන්නේ වියලි කලාපයට බව. හොඳයි. එහෙනම් දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප වර්ගීකරණය ඒ යටතේ අපිට හමු වුණු වර්ගීකරණ මට්ටම් කීපයක් තිබුණා. මොනවද හමු වුණු වර්ගීකරණ මට්ටම්? අපිට හමු වුණා වාර්ෂික වර්ෂාපතනය, භූමි භාවිතය, හමු වන වනාන්තරවල ස්වභාවය, හමු වන පස හා නිර්දිග මෝසම් වර්ෂාවේ සක්‍රීය දායකත්වය. අපි දන්නවා මෝසම් වර්ෂා වර්ග දෙකක් තියෙනවා, නිරිත හා ඊසාන කියලා. නමුත් මේ වර්ගීකරණයේදී සලකලා තියෙන්නේ ඒකෙන් නිර්දිග මෝසම් වර්ෂාපතනයයි. ඒකට හේතුව ඒකට සාපේක්ෂව තමයි මේ තෙත් කලාපේ බිහි වෙලා තියෙන්නේ. වැඩි වර්ෂාවක් ලැබෙන ක්‍රමය. හොඳයි. එහෙනම් මේ යටතේ ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප වර්ගීකරණයේදී වාර්ෂික වර්ෂාපතනය සලකලා තියෙනවා, භූමි භාවිතය සලකලා තියෙනවා, වනාන්තරවල ස්වභාවය සලකලා තියෙනවා, හමු වන පස් මාදිරිය සලකලා තියෙනවා, ඍදික මෝසමේ සක්‍රීය දායකත්වයේ සලකලා තියෙනවා. හැබැයි මේකේ ප්‍රමුඛතම හෙවත් ප්‍රධානම සාධකය වන්නේ වාර්ෂික වර්ෂාපතනය. ළමයි යන්නේ ඒ නිසා වාර්ෂික වර්ෂාපතනයේ මත මූලිකම අවධානය යොමු කරලා ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප තුනක් ගැන කතා කරනවා. මේකෙන් පළවෙනි එකට අපි කියනවා තෙත් කලාපය කියලා. ඕනනම් ඉංග්‍රීසියෙන් කිය හැකි අපිට wet zone කියලා. තෙත් කලාපයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි wet zone කියලා. අතරමැදි කලාපයට ඉංග්‍රීසියෙන් කියනවා intermediate zone කියලා. වියලි කලාපයට ඉංග්‍රීසියෙන් කියනවා අපි dry zone කියලා. ඒ වගේම අපට විශේෂයෙන් වැදගත් වෙනවා මේ එක් එක් දේශගුණ කලාපයක තෙත් වේවා, අතරමැදි වේවා, වියලි වේවා ලැබෙන වාර්ෂික වර්ෂාපතන අගය කෙතරම්ද කියන එක. දැනගන්න තෙත් කලාපය කියන කලාපයට ළමයි වාර්ෂික වර්ෂාපතනය වසරක් තුලදී
මිලිමීටර්ස් 2500කට වඩා වැඩි වර්ෂාවක් ලැබෙනවා. ඒ නිසා තෙත් කලාපයේ වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් මිලිමීටර් 2500ට වැඩි. හොඳට මතක තියාගන්න. අපි අතරමැදි කලාපයේ පොඩ්ඩක් අමතක කරලා වියලි කලාපයට ආවොත් වියලි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර්ස් අවුරුද්දකට මිලිමීටර්ස් 1750ට වඩා අඩු. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750ට වඩා අඩු. මොකක්ද අතරමැදි කියන්නේ? මේ දෙක මැද තියෙන එකනේ. ඒ නිසා අතරමැදි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය ඉබේම මිලිමීටර් 2500යි අවුරුද්දකට මිලිමීටර්ස් 2500යි 1750යි අතර වෙනවා. අතරමැදි. සමහරු මේ තෙත් කලාපය කෙටි කරලා වෙට් සෝන් නිසා මේකෙන් ගන්නවා W වකුරක්. තෙත් කලාපයේ සංකේතවත් කරන්න සමහරු වෙට් සෝන් හින්දා W වකුරක් යොදා ගන්නවා. වියලි කලාපයේ සංකේතවත් කරන ඩ්‍රයි සෝන් හින්දා D අකුරක් යොදා ගන්නවා. අතරමැදි කලාපයේ සංකේතවත් කරන්න සමහරු කැපිටල් I අකුරක් යොදා ගන්නවා. මේ වර්ගීකරණ වගවල සමහර වෙලාවට දක්වලා තියෙනවා. එහෙනම් වාර්ෂික වර්ෂාපතනයේ මත ශ්‍රී ලංකාව ප්‍රධාන දේශගුණ කලාප 3යි. තෙත් කලාපය, අතරමැදි කලාපය, වියලි කලාපය. අපට මතක් වෙනවා 2006 පේපර් එක. 2006 පේපර් එකේ මෙම කලාප තුන දල වශයෙන් සිතියමක ලකුණු කරන්නට ආවා. එතකොට එතෙන්දී උනේ ශ්‍රී ලංකාවේ සිතියමක් විභාග ශාලාවේදී දීලා දරුවන්ට කිව්වා මේ කලාප ලකුණු කරන්න කියලා. එතකොට අපිට දල වශයෙන් දල රූපයක් ඇඳලා පෙන්වන්න මෙන්න මේ වගේ දල අදහසක් තියෙනවා නම් ඒ ඇති ළමයි. මේ වගේ නිකන් දල හැඩයක් ඇඳලා ශ්‍රී ලංකාවට මේ වගේ දල හැඩයක් ඇඳලා අපිට ඕන මේ කොටස මෙච්චර ලොකු තුඩුවක් නැති කරන්නත් පුළුවන් වුණා. මේ කොටස නැති කරලා දාන්න පුළුවන්. මේ වගේ දල හැඩයක් ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාවට මේ පුත්තලම් ප්‍රදේශයේ කියන අපිට පුළුවන් ඉතින් ළමයි දල වශයෙන් මේ කලාප තුන මාක් කරන්න. මේක ගොඩාක් හිතන්න එපා. මේ පැත්තක් මාක් කරත හැකි තෙත් කලාපය කියලා මධ්‍යම කඳුකර යහුවෙන්නේ. ඊළඟට තව මැද පටියක් වගේ මාක් කරන්න පුළුවන් අතරමැදි කලාපය කියලා. මේකට අපිට කියත හැකි තෙත් කලාපය කියලා. මේකට කියත හැකි අතරමැදි කලාපය කියලා. මේකට කියත හැකි වියලි කලාපය කියලා. මේ වගේ දල වශයෙන් මේ කලාප තුන මාක් කරන්න පොඩි අවබෝධයක් තියාගන්න. ඊට ප්‍රශ්නයක් මතුවෙනවා මේ විදිහට තෙත් අතරමැදි හා වියලි කියලා. කලාප වලට වෙන් කරලා තියෙන මේ රේඛා මොනවද? මේවා පළාත් මායිම්ද, දිස්ත්‍රික්ක මායිම්ද නැත්නම් මොනවද මේ කියලා. දැනගන්න මේ වර්ගීකරණය සඳහා යොදාගෙන තියෙන මායිම් වලට අපි කියනවා සමවර්ෂණ රේඛා කියලා. මේවට අපි කියනවා සමවර්ෂණ රේඛා කියලා. ශ්‍රී ලංකාව තෙත් අතරමැදි හා වියලි කියලා වර්ෂාපතනයේ මත දේශගුණ කලාප වලට වෙන් කරන්න යොදා ගන්න සීමාවන් වෙලා තියෙන්නේ සමවර්ෂණ රේඛා. ඉංග්‍රීසියෙන් කියනවා අයිසෝහයිට්ස් කියලා. දැනගන්න සමවර්ෂණ රේඛාවක් කියලා කියන්නේ එක හා සමාන වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන ලක්ෂ්‍යය යාකර අඳින මනස්කල්පිත රේඛාවක්. මතක තියාගන්න ඒක. ඕවා තමයි දැන් ගොඩක් වෙලාවට ඔය දැන් දේශගුණ විද්‍යාව ටිකක් පැරණි ඒකකයක් නිසා මෙන්න මේ වාගේ ස්ථාන වලින් යම් යම් ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. මේ වර්ගීකරණය යටතේ මේ රේඛාවන් මොනවාද? මේ රේඛාවන්ට අපි කියනවා අයිසෝහයිට්ස් ඒවත් සමවර්ෂණ රේඛා කියලා. මොනවද සමවර්ෂණ රේඛා කියන්නේ? එහෙමනම් එක හා සමාන
වාර්ෂික වර්ෂාපතනයක් එක හා සමාන වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන ලක්ෂ්‍ය යා කර ඇඳි මනස්කල්පිත රේඛා. සමහරු කියයි hypothetical lines කියලා. මනස්කල්පිත රේඛා. ඇයි ළමයි මනස්කල්පිතයි කියන්නේ? ඇත්තටම මෙහෙම රේඛා කොහෙවත් නැහැ. අපි මනසින් හදාගන්නවා. මේ රේඛාවන් හදාගන්න අවශ්‍ය දත්ත අපි ලබාගන්නේ කොහොමද? අපි ළඟ තියෙන කෘෂි කාලගුණ මධ්‍යස්ථානවල පාඨාංකම. අපිට මේ මධ්‍යස්ථානයේ තියෙන තැන පාඨාංක භාවිතා කරලා මේ වගේ රේඛා ඇඳගන්න පුළුවන්. දැන් මීට සමාන රේඛා වර්ගයක් තියෙනවා තවත් ඒවා මෙතෙන්දි වැදගත් වෙන්නේ මම නිකමට කියනවා නම් මේ සමෝච්ච රේඛා කොන්ටුවර් ලයින්ස් කියලා කියනවා. සමෝච්ච රේඛා කියලා කියන්නේ එක හා සමාන උච්චත්වයක් නැත්නම් එලිවේෂන් එකක් තියෙන ලක්ෂ්‍ය යා කරලා අඳින මනස්කල්පිත රේඛාවක්. ඔය BST කරන ළමයි ET කරන ළමයි ප්‍රැක්ටිකල්ස් වලට මේ අඳිනවනේ අර ඒගොල්ලන්ගේ ලෙවල්ස් කියන උපකරණ පාවිච්චි කරලා. ලෙවල්ස් නැත්නම් තියරි ලයිට්ස් ආදී පාවිච්චි කරලා. ඒ මගින් දක්වන එලිවේෂන් එකේවත් උච්චත්වයේ මෙතෙන් සලකා බලලා තියෙන වර්ෂාපතන. එලිවේෂන් එක බලන්න එතෙන්දි පාවිච්චි කරනවා ලෙවල් A කියන උපකරණය. මෙතන වර්ෂාපතන රේන්ෆෝල් එක බලන්න පාවිච්චි කරනවා රේන් ගේජ් එකේවත් වර්ෂාමාන. හරිද? ඔය දැනගන්න නිකන් ඕව ආශ්‍රිතව යම් යම් ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. මේ වර්ගීකරණයේ මේ සීමාවන් මගින් දක්වන්නේ මේ සමවර්ෂණ රේඛා. එහෙනම් සමවර්ෂණ රේඛා මත ශ්‍රී ලංකාව තෙත් කලාපයේ අතරමැදි කලාපයේ වේලි කලාපයේ කියලා මේ කලාපීකරණයකට ලක් කරනවා. දැන් මම ඕකෙන් බොහොම කෙටියෙන් ඉස්සරලා පොඩ්ඩක් විතර මතක් කරනවා කවුද මේ තෙත් කලාපය කියන්නේ නිකන් මොන වගේ කෙනෙක්ද කියලා. බොහොම කෙටියෙන් අපි සලකා බලමු කවුද මේ තෙත් කලාපය කියන්නේ කියලා. අර සිටියේ මම දල වශයෙන් පෙන්වුම් කළේ තෙත් කලාපේ නැත්නම් වෙඩ් සෝන් මේක W අකුර දානවා නැත්නම් W ඉදේ දානවා. වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 2500ට වඩා වැඩි ප්‍රදේශයි අයත් වෙන්නේ. මේකේ ලක්ෂණයක් තමයි තෙත් නිලමයි හැමදාම වහිනවනේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේකට දිග වියලි කාල අහු වෙන්නේ නැහැ. හැමදාම ප්‍රමාණවත් වර්ෂාපතනයක් තියෙනවා. වසරේ මුළු දින ගණනින් දැන් ළමයි වසරේ මුළු දින ගණන කීයද? දින 365ක් විතර වෙනවා. විතර නෙමෙයි වෙනවා නේද? මේකෙන් භාගයකට වඩා ඒ කියන්නේ දල වශයෙන් දවස් 180කට වඩා වැඩි දින ගණනක් වර්ෂාව ලැබෙනවා. දැන් මේකෙන් වැරදි ආකල්පයක් ගන්න එපා. තෙත් කලාපේ යම් නගරයක් අපි කියමු නුගේගොඩ කියලා. නුගේගොඩට අවුරුද්දේ තියෙන දවස් 365න් 180ක් හැමදාම වහින්නේ. ඒ කියන්නේ දවසක් කර දවසක් වහිනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. තෙත් කලාපේ ප්‍රදේශවලට කොහෙට හරි දවසෙන් මේ අවුරුද්දේ දවස් වලින් භාගයක් වහිනවා. ඒ තරම් අධික වර්ෂාවක් ලැබෙනවා. මම මේ කියන්නේ සලකන එකම ස්ථානයක් නෙවෙයි. ඒ වගේම අන්න අපි කිව්වා අර මේ වර්ගීකරණය යටතේ කතා කරන්නේ කවුද? ළමයි නිර්දිග මෝසම් වර්ෂාවේ සක්‍රීය දායකත්වයේ කියලා. දැන් මේ තෙත් කලාපය කියන එක්කෙනාට ඒ දායකත්වයේ ලැබෙන්නේ. අපි දන්නවනේ තෙත් කලාපයේ මගින් තමයි දරුවනේ වැඩිම වර්ෂාපතනයක් ලබා දෙන්නේ. තෙත් කලාපයට තමයි වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඇයි ඒ ලැබෙන්නේ? හේතුව තෙත් කලාපයට වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ එයාට පෝෂණය ලබා දෙන්නේ නිර්දිග මෝසම් සුළඟ මගින් නිසා. නිර්දිග මෝසම් සුළඟ විශාල සාගර කලාපයක් මතු පිටින් හමාගෙන එද්දී මොකද වෙන්නේ? විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් දායක වෙනවා. නිර්දිග මෝසමේ සක්‍රීය දායකත්වයේ හම්බ වෙන නිසා තමයි ළමයි මේක තෙත් කලාපයේ බවට පත් වෙලා තියෙන්නේ. කාට හරි දායකත්වයේ ලැබෙන්නේ නැත්නම් එයාට තෙත් කලාපයේ වෙන්න බැරි වෙනවා. එයා වේලි කලාපයේ වෙනවා. හරිද? තෙත් කලාපයේ නිර්දිග මෝසම් වැසි සක්‍රීයව ලැබෙන අතර දිවයිනේ මධ්‍යම කඳුකරේ හා නිර්දිග වෙරළබඩ තීරයයි අයත් වෙන්නේ. ඒක තමයි මම දල වශයෙන් දරුවනේ මෙන්න මෙහෙම සිතියමක් අඳින්න උත්සාහ කළේ. මේ තියෙන ශ්‍රී ලංකාව නම් දල වශයෙන් අපි හොම ගත්තොත් එහෙම මේකේ තියෙනවානේ මධ්‍යම කඳුකරේ මේ විදිහට.
මේකට අයිති වෙන්නේ කවුද? තෙත් කලාපය කිව්වහම. මධ්‍යම කඳුකරේ කොටසක් අයිති වෙනවා. ඒ වගේම ඍදික නැත්තම් බටහිර වෙරළබඩ කලාපය අයිති වෙනවා. මෙන්න මෙහිමයි යන්නේ මේ. මෙන්න මධ්‍යම කඳුකරේ කොටසක් අයිති වුණා. මෙන්න ඍදික තැන්න හේවත් වෙරළබඩ කලාපය අයිති වුණා. තේරුණාද? ඒකයි ඔය කියන්නේ. ඒකයි ඔය කියන්නේ. ඊළඟට මේකේ තියෙන සුලභතම පස් වර්ගයේ මං කලිනුත් කිව්වා රතු කහ පොඩ්සොලික් පස්. මම මෙතෙන්දි නිකමට මතක් කරන් යන්නම් අපි ඉදිරි ඒකකයකදී මේ ගැන කතා කරાવી පස කියන ඒකකයේ යටතේ ළමයි මේ අධික වර්ෂාව යටතේ. ගොඩක් වර්ෂාව ලැබෙනකොට ගොඩක් පසට කාබනික ද්‍රව්‍ය ලැබෙන තත්ත්වය යටතේ අඩු උෂ්ණත්වය යටතේ සිදුවන පස් සෑදීමේ ක්‍රියාවක් තියෙනවා. ඕකට අපි කියනවා පොඩ්සොලයිසේෂන් හෙවත් පොඩ්සොලීකරණය කියලා. විශේෂයෙන්ම අධික වර්ෂාව යටතේ සිදුවන පස් සෑදීමේ ක්‍රියාවක් තියෙනවා. ඕකට අපි කියනවා පොඩ්සොලීකරණය කියලා. අන්න ඒ පොඩ්සොලීකරණය කියන ක්‍රියාවෙන් හටගත් පස් වලට අපි කියනවා පොඩ්සොලික් පස් කියලා. දැන් මේ තෙත් කලාපයේ ලැබෙන වර්ෂාපතනයේ ගොඩක් අධික නිසා ඒ කලාපයේ හමු වෙන්නේ පොඩ්සොලික් පස් තමයි. හරිද? අපි දැන් මේ දල වශයෙන් කතා කළේ ළමයි ඔය කියන්නා වූ තෙත් කලාපයේ ලක්ෂණ ටිකක් ගැන. වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 2500ට වඩා වැඩි. අවුරුද්දේ දවස් වලින් භාගයට වඩා කොහෙට හරි වහිනවා. නිර්දිග මෝසමෙන් තමයි සක්‍රීය දායකත්වය ලැබෙන්නේ. ලංකාවේ මධ්‍යම කඳුකරේ කොටසක් ඒ වගේම නිර්දිග වෙරළබඩ තීරය අයත් වෙනවා. වැඩිපුරම හම් වෙන පස් වර්ගය රෙඩිෂ් යෙලෝ පොඩ්සොලික් කියවත් රතු කහ පොඩ්සොලික් වෙනවා. මෙන්න ඊළඟ කලාපයේ දරුවනි කවුද? වියලි කලාපය. ඉංග්‍රීසියෙන් කියයි ඩ්‍රයි zone කියලා DZ කියන්න පුළුවන්. වාර්ෂික වර්ෂාපතනය ගැන මොකද කියන්නේ? මිලිමීටර 1750ට වඩා අඩුයි. මේකේ ලක්ෂණයක් තියෙනවා අවුරුද්දේ මැයි ඉඳලා සෙප්තැම්බර් දක්වා. අප දන්නවා මැයි ඉඳලා සෙප්තැම්බර් දක්වා ලැබෙන්නේ කවුද ළමයි? නිර්දිග මෝසම් වර්ෂාව ලැබෙන්නේ. වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා ලැබෙන්නේ නිර්දිග මෝසම් වර්ෂාව. හැබැයි අපි කිව්වා මේ වර්ගීකරණය යටතේ නිර්දිග මෝසම් වර්ෂාවේ සක්‍රීය දායකත්වය බලනවා කියලා. දැන් මේ වියලි කලාපේ නිර්දිග මෝසම් වර්ෂාවේ සක්‍රීය දායකත්වයේ අවම නිසා මොකද වෙන්නේ? මැයි සිට සෙප්තැම්බර් අතර වර්ෂාව නැහැ. ඇයි? නිර්දිග මෝසම් වර්ෂාවේ දායකත්වයේ අවම නිසා. වියලි කාල ගුණයක් තියෙනවා. තමයි දැනගන්න මේ වියලි කලාපය කියන එකට නම් පැහැදිලි වියලි කාල ගුණයක් තියෙනවා. වැව් හිඳිලා නිකම් පොළව ඉරිතලලා සමහරලාවට ගවයින් වගේ සතුන් පවා මිය යනවා වතුර නැතුව. මිනිස්සු වතුර හොයාගෙන ගොඩක් ඈත යනවා. ශාක මැරෙනවා. ඒ වගේ වියලි ලක්ෂණ පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම වසරේ මුළු දින ගණනින් 160කටත් වඩා. ඒ කියන්නේ මොකද්ද ළමයි? අවුරුද්දේ තියෙනවා දවස් 365. ඕකෙන් 160කටත් වඩා. දල වශයෙන් දවස් 280ක් විතර මොකද වෙන්නේ ළමයි? වහින්නේ නැහැ, පායනවා. වැසි රහිත තත්ත්වයි තියෙන්නේ. දැන් තෙත් කලාපයේ දවස් ගානෙන් 50කට වඩා වහිනවා. මේගොල්ලන්ට 60කටත් වඩා වහින්නේ නැහැ. වහින්නේ 40 දවස්. ඍදික මෝසම් වර්ෂාවේ සක්‍රීය දායකත්වයක් නැහැ. අන්න අපි සලකන ලක්ෂණේ. මොකද මේක පිහිටලා තියෙන්නේ අපේ රටේ වියලි කලාපයේ නිසා. ඍදික මෝසම් වර්ෂාව එන්න විදිහක් නැහැ. උතුරු මැද නැගෙනහිර ගිනිකොන ඇතුළු ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක් අයත් වෙනවා. දල වශයෙන් මේ බිම් ප්‍රමාණය 60ක් 66ක් විතර කියලා සමහරු කියනවා. ලංකාවේ සමස්ත භූමි වර්ගඵලයේ 60ක් 66ක්ම අයිති වෙන්නේ වියලි කලාපයටයි. ප්‍රධාන වශයෙන් හමු වෙන පස් වර්ග තමයි මම අර කලින් සඳහන් කළ රතු දුඹුරු පස. මීට අමතරව හමු වෙනවා non calcic brown soil හෙවත් චූර්ණමය නොවූ දුඹුරු පස. ඒ වගේම RYL හෙවත් reddish yellow latersolic කියන පස් හම්බ වෙනවා. අපි එමු ඊළඟ කලාපයට. කවුද? අතරමැදි කලාපය intermediate zone. මෙයා අතරමැදයි. වියලි කලාපයේ තරම්ම වියලිත් නැහැ,
තෙත් කලාපයේ තරම්ම තෙතුත් නැහැ. මේ දෙකේ අතරමැදි ලක්ෂණ තමයි මේ කලාපය අපිට හමු වෙන්නේ. එතකොට බලන්න වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර 1750යි 2500යි අතර අගයක් වෙනවා. 1750ට වඩා වැඩි අඩු වුණොත් වියලි කලාපේනේ. හැබැයි 2500ට වඩා අඩු. ඒ කියන්නේ ළමයි මෙහෙමනේ දැන් ඔය කියන්නේ. අපි මතක තියාගන්න ඕන අගයන් දෙකයි. මිලිමීටර 1750යි අගයයි එක තැනක ඉන්නවනම් 2500 අගයයි. අගයන් දෙකක් මගින් කලාප තුනක් හම්බ වෙනවා. එතකොට කිසියම් අවස්ථාවක 1750ට වඩා අඩු නම් එයා කවුද? වියලි කලාපයේ වෙනවා. එයා 2500ට වඩා වැඩි නම් කවුද එයා? තෙත් කලාපයේ වෙනවා. එයා 2500යි 1750යි අතර නම් කවුද එයා? අතරමැදි කලාපයේ වෙනවා. මෙන්න මෙහිමයි වර්ගීකරණය ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? ඒ නිසා අපි කියනවා මෙයාගේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට අඩුයි. හැබැයි 1750ට වඩා වැඩි. මෙම කලාපයේ තෙත් හා වියලි යන කලාප දෙකේම අතරමැදි ලක්ෂණ දක්වනවා. තෙත් කලාපයේ තරම්ම තෙතුත් නැහැ, වියලි කලාපයේ තරම්ම වියලිත් නැහැ. රතු දුඹුරු පස තියෙනවා වියලි කලාපයට ආවේනික, රතු කහ බොඩ්සොලික් පස තියෙනවා තෙත් කලාපයට ආවේනික. ඊට අමතරව වැලි සහිත පසක් තියෙනවා. මේකට අපි කියනවා රෙගසෝල් පස කියලා. මෙන්න මේ වාගේ පස් තමයි හම්බ වෙන්නේ. අපි කතා කළේ ශ්‍රී ලංකාවේ දේශගුණ හා කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය යටතේ පළවෙනි වර්ගීකරණ මට්ටම මොකක්ද? දේශගුණ කලාප. මේ අනුව අපි දැක්ක ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප තුනක් තිබුණා. තෙත් කලාපය, අතරමැදි කලාපය හා වියලි කලාපය කියලා. අපි එනවා පාඩමේ හඳුන්වපු දෙවන වර්ගීකරණ මට්ටම කවුද? කෘෂි දේශගුණ කලාප. අර කලින් කතා කළේ දේශගුණ කලාප ගැන. දැන් ඒකට වැටිලා තියෙනවා අලුත් නමක් කෘෂි දේශගුණ කලාප. දැන් බලන්න අපි කලින් කතා කරපු ඒකකයේදී අපිට හමු වුණේ කවුද? දේශගුණ කලාප. අපිට හමු වුණේ දේශගුණ කලාප. මේ තෙත් අතරමැදි වියලි කියලා. හැබැයි දැන් අපිට හමු වෙන්නේ කවුද? කෘෂි දේශගුණ කලාප. මේ කෘෂි කෑල්ලක් එකතු වෙලා තියෙනවා. බලන්න මොකක්ද කරලා තියෙන්නේ? අර කලින් කතා කරපු වර්ෂාපතනයේ මත පදනම් වෙලා වදන වර්ෂාපතනය කියන්නේ දරුවනේ වාර්ෂික වර්ෂාපතනයයි. කලින් කතා කරපු වර්ෂාපතනයේ මත පදනම් වෙලා තිබිච්ච තෙත් අතරමැදි හා වියලි කියන දේශගුණ කලාප මොකද වුණේ ළමයි? උච්චත්වයේ මත පදනම්ව ඔන්න වැදගත් දේ. උච්චත්වයේ මත පදනම්ව උඩරට, මැදරට, පහතරට කියලා ආපහු කලාප වලට බෙදලා තියෙනවා. දැනගන්න මේ උච්චත්වයට අපි ඉංග්‍රීසියෙන් කියනවා එලිවේෂන් කියලා. උච්චත්වයට ඉංග්‍රීසියෙන් කියනවා එලිවේෂන් කියලා. වඩා නිවැරදිව උච්චත්වය කියලා කිව්වොත් යම් සලකා බලන ලක්ෂයක සිට තවත් සලකා බලන ලක්ෂයක් දක්වා තියෙන සිරස් උස. මේ සලකා බලන ලක්ෂයට අපි කියනවා රෙෆරන්ස් පොයින්ට් එක කියලා. උච්චත්වය කියන්නේ එහෙම එකක්. යම් සලකා බලන ලක්ෂයක ඉඳලා අපි ගත්තොත් මෙතන A කියලා. මෙන්න මේ තවත් ලක්ෂයක් තියෙනවා නම් මෙතන B කියලා. මේ සලකා බලන A කියන ලක්ෂයේ ඉඳලා සලකා බලන B කියන ලක්ෂයට තියෙන සිරස් උසට අපි කියනවා උච්චත්වය කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ බහුලව උච්චත්වය යටතේ මේ රෙෆරන්ස් පොයින්ට් එක හේවත් සලකා බලන ලක්ෂයේ වශයෙන් ගන්නේ මුහුදු මට්ටම. බහුලව මේ සඳහා පාවිච්චි කරන්නේ මුහුදු මට්ටම.
මොකක්ද මේ මුහුදු මට්ටම කියන්නේ? මේක සම්මත අගයක් වෙලා තියෙනවා. ළමයි මේ තියෙන්නේ ගොඩබිම කියලා හිතන්න. මෙන්න තියෙනවා මුහුද. මුහුද තමයි මේ තියෙන්නේ. මුහුදේ යම් ජල මට්ටමක් තියෙනවා මේ විදිහට. මේ තියෙන්නේ ගොඩබිම. ඔබ දන්නවා වඩදිය කාලයට මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. බාදිය කාලයට මුහුදේ ජල මට්ටම පහළ යනවා. එතකොට මෙන්න මේ වඩදිය ජල මට්ටමයි බාදිය ජල මට්ටමයි එකතු කරලා දෙකෙන් බෙදෙනවා. ඒ මගින් තමයි අපිට සාමාන්‍ය මුහුදු මට්ටම හෙවත් ඕකට අපි කියනවා මුහුදු මට්ටමේ සිට ඇති සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට ඇති උසට අපි කියනවා above mean sea level හෙවත් සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට ඇති උස. ඒක ලබා ගන්නේ ඔය වරන්ඩ දුම්රිය ස්ථාන වලින් දක්වන්නේ ඒක තමයි. වැඩි මට්ටමක් තියෙනවා වඩදිය මට්ටම, අඩු මට්ටමක් තියෙනවා බාදිය මට්ටම. මේ අවස්ථාවලදී ලැබෙන අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවම අපට ලැබෙනවා සාමාන්‍ය මුහුදු මට්ටම. එතකොට අන්න ඒ සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට ඇති උසට අපි කියනවා එලිවේෂන් එක හෙවත් උච්චත්වය කියලා. හැබැයි දැනගන්න සෑම අවස්ථාවකම උච්චත්වය කියන්නේ සාමාන්‍ය මුහුදු මට්ටමේ ඉඳලම තියෙන උසට නෙවෙයි. යම් සලකා බලන ලක්ෂයක සිට තවත් සලකා බලන ලක්ෂයකට පවතින සිරස් උසයි උච්චත්වය කියන්නේ. මේදී බහුල සලකා බලන ලක්ෂයේ වශයෙන් සාමාන්‍ය මුහුදු මට්ටම යොදා ගන්න නිසා අපි කට වචනෙට කියනවා උච්චත්වය කියලා කියන්නේ මුහුදු මට්ටමේ සිට ඇති උස කියලා. නමුත් ඒ අනිවාර්යයෙන්ම මුහුදු මට්ටමේ සිට ඇති උසම විය යුතු නැත. කෙසේ හෝ වේවා මේ යටතේ උච්චත්වය අනුව අපි කරන්නේ මොකක්ද? අර කලින් ගත්ත දේශගුණ කලාප තුන මොනවද? තෙත් අතරමැදි හා වියලි කියන දේශගුණ කලාප තුන තවදුරටත් කාණ්ඩවලට වර්ග කරනවා. මේ කෘෂි දේශගුණික කලාප වර්ෂාපතනයේ මත පදනම් වූ තෙත් අතරමැදි හා වියලි යන දේශගුණ කලාප උච්චත්වය මම කියලා දුන්නේ උච්චත්වය ගැනයි. උච්චත්වයේ මත පදනම්ව උඩරට මැද රට හා පහත රට ලෙන කලාප වලට බෙදෙනවා. දැන් දරුවනේ ඔබට මතක ඇති වර්ෂාපතනය යටතේ අපි මතක තියාගත්තේ අගයන් දෙකයි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500යි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750යි. මෙතනත් අපි මතක තියාගන්නේ අගයන් දෙකක් විතරයි. මේකෙන් එක අගයක් තමයි ළමයි මුහුදු මට්ටමේ සිට මීටර් 900. අනික් අගේ තමයි මුහුදු මට්ටමේ සිට මීටර් 300. අගයන් දෙකකින් කොහොමද කලාප තුනක් බෙදන්නේ? බෙදන්නේ මෙහිමයි. මුහුදු මට්ටමේ සිට මීටර් 900ට වඩා වැඩි ප්‍රදේශවලට අපි කියනවා උඩ රට කියලා. මුහුදු මට්ටමේ සිට මීටර් 300ට වඩා අඩු ප්‍රදේශවලට අපි කියනවා පහත රට කියලා. මුහුදු මට්ටමේ සිට මීටර් 300යි 900යි අතර ප්‍රදේශවලට අපි කියනවා මැද රට කියලා. අගයන් දෙකයි කලාප තුනයි. මොනවද අගයන් දෙක? මුහුදු මට්ටමේ සිට මීටර් 300, මුහුදු මට්ටමේ සිට මීටර් 900. මුහුදු මට්ටමේ සිට මීටර් 300ට වඩා උච්චත්වයේ අඩු ප්‍රදේශ පහත රට වෙනවා. 300යි 900යි අතර මැද රට වෙනවා. 900ට වැඩි නම් උඩ රට වෙනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතන කියනවා මෙහිදී වර්ෂාපතනයත් කෘෂිකර්මයට බලපාන තවත් ප්‍රධාන දේශගුණික සාධකයක් වන උෂ්ණත්වයට සලකා බලලා තියෙනවා. වර්ෂාපතනයට අමතරව උෂ්ණත්වයක් පිළිබඳව සලකපු නිසා මේකට කියනවා මේ දෙකම වැදගත් වෙන්නේ කෘෂිකර්මයට හන්දා මේකට කියනවා කෘෂි දේශගුණ කලාප කියලා. ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප 7
උච්චත්වයේ මත තමයි මෙතෙන්දී අරන් තියෙන්නේ. හැබැයි වර්ෂාපතනයේ මත දේශගුණ කලාප 3ක් හම්බ වෙනවා. පහත රට කියලා කියන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 300ට අඩු. මේක සාමාන්‍ය මුහුදු මට්ටම මේ කියන්නේ. කවුද මැද රට කියන්නේ? මුහුදු මට්ටමේ සිට මීටර් 300යි 900යි අතර. කවුද උඩ රට කියන්නේ? මුහුදු මට්ටමේ සිට මීටර් 900ට වැඩි. මෙන්න මේ අනුව තෙත් අතරමැදි හා වේලි කියන දේශගුණ කලාප තුන උච්චත්වයේ හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස මත තවදුරටත් කලාප වලට බෙදපුවාම ඒකට අපි කියනවා කෘෂි දේශගුණ කලාප කියලා. එතකොට දැනගන්න පහත ආකාරයෙන් අපට මේ දේශගුණ කලාප තුන කෘෂි දේශගුණ කලාප 7කට බෙදන්න පුළුවන්. මෙන්න මෙහිමයි පුතේ බෙදන්නේ. අපි පහතරට තෙත් කලාපයේ දැන් තෙත් කලාපයේ ගත්තොත් පහතරට තෙත් කලාපය, මැදරට තෙත් කලාපය, උඩරට තෙත් කලාපය කියලා බෙදෙනවා. පහතරට තෙත් කලාපය කියන්නේ මේ තෙත් කලාපයේම තියෙන තමන්ගේ උච්චත්වය මීටර් මුහුදු මට්ටමේ සිට මීටර් 300ට අඩු කලාපය. තෙත් කලාපයේ උච්චත්වය මීටර් 300ට වඩා අඩු නම් පහතරට තෙත් කලාපය. ඊළඟට මැදරට තෙත් කලාපය කියන්නේ තෙත් කලාපයේම තමන්ගේ උච්චත්වය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 300යි 900යි අතර. උඩරට තෙත් කලාපය කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 900ට වැඩි කලාපය. මෙන්න මේ විදිහට අපිට තෙත් කලාපය බෙදන්න පුළුවන් උඩරට තෙත්, මැදරට තෙත්, පහතරට තෙත් කියලා. අපි ඊළඟට ආවොත් දරුවනේ අතරමැදි කලාපය. ඒකෙත් තියෙනවා අපිට පහතරට අතරමැදි, මැදරට අතරමැදි, උඩරට අතරමැදි කියලා. ඒවට අපි ඉංග්‍රීසියෙන් කියනවා intermediate zone low country, intermediate zone mid country, intermediate zone up country කියලා. low country කියලා කියන්නේ intermediate zone එකේ මීටර් 300ට අඩුයි මුහුදු මට්ටමේ ඉඳලා. mid country කියලා කියන්නේ intermediate zone එකේ මීටර් 300යි 900යි අතර. up country කියන්නේ intermediate zone එකේම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 900ට වැඩි. දැන් බලන්න ළමයි තෙත් කලාපයේ තිබුණ කෘෂි දේශගුණ කලාප 3ක්. කොහොමද? උඩරට තෙත්, මැදරට තෙත්, පහතරට තෙත්. අතරමැදි කලාපයේ තිබුණ පහතරට අතරමැදි, මැදරට අතරමැදි, උඩරට අතරමැදි කෘෂි දේශගුණ කලාප 3යි. තෙත් කලාපයේ කෘෂි දේශගුණ කලාප 3යි, අතරමැදි කලාපයේ කෘෂි දේශගුණ කලාප 3යි, 3යි කීයද? 6යි. ඊළඟට අපි එනවා වියලි කලාපයට. වියලි කලාපයේ ලක්ෂණයක් තමයි වියලි කලාපයේ ඕනෑම ස්ථානයක උච්චත්වයේ හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 300ට වඩා අඩුයි. ඒ නිසා අපට වියලි කලාපයේ හමුවන්නේ පහතරට වියලි කලාපයක් පමණයි. එහෙනම් මේ අනුව ලංකාවේ කෘෂි දේශගුණ කලාප 7ක් තියෙනවා. ඒ කෘෂි දේශගුණ කලාප 7 ලැබුණ විදිය මම පොඩ්ඩක් ඔබට පෙන්නනවා නම් ඉස්සරළම ශ්‍රී ලංකාව වාර්ෂික වර්ෂාපතන ප්‍රමාණය හෙවත් වාර්ෂික වර්ෂාපතනයේ මත දේශගුණ කලාප 3යි. කවුද? තෙත් කලාපය,
තෙත් කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට වැඩි. අතරමැදි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500යි 1750යි අතර. වියලි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750ට අඩු. මෙන්න මේ වර්ගීකරණයට අපි කියනවා මොනවා කියලාද? දේශගුණ කලාප වර්ගීකරණය කියලා. මොකද වාර්ෂික වර්ෂාපතනය පමණයි සලකා බැලීම. එහෙනම් මේක තමයි පළවෙනි වර්ගීකරණ මට්ටම, දේශගුණ කලාප වර්ගීකරණය. මේකේ හම්බ වුණා අපට දෙවන වර්ගීකරණ මට්ටම. මොකද්ද දෙවන වර්ගීකරණ මට්ටම? මේ තෙත් අතරමැදි හා වියලි කියන වාර්ෂික වර්ෂාපතනයේ මත ගොඩනැගූ කලාප උච්චත්වයේ හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස මත බෙදුවා 300ට අඩු නම් පහත රට, 300යි 900යි අතර නම් මැද රට, 900ට වැඩි නම් උඩ රට කියලා. මේ අනුව තෙත් කලාපයේ හමු වුණා අපට උඩ රට තෙත්, මම මෙහෙම ලියන්නම්, මැද රට තෙත්, පහත රට තෙත්. කෘෂි දේශගුණ කලාප තුනයි. වියලි අතරමැදි කලාපෙත් හම්බ වෙනවා උඩ රට අතරමැදි, මැද රට අතරමැදි, පහත රට අතරමැදි. හැබැයි ළමයි වියලි කලාපේ හමුවන්නේ පහත රට වියලි කලාපේම පමණයි. එhmenan ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප කීයද? 1 2 3යි 4යි 5යි 6යි 7ක් වෙනවා. දේශගුණ කලාප 3යි 1 2 3යි. මේ තියෙන්නේ කවුද එහෙනම්? මේවට අපි කියනවා කෘෂි පාරිසරික කලාප කියලා. මේ දෙවෙනි වර්ගීකරණයට අපි කියනවා මේ හදපු එකට කෘෂි පාරිසරික කලාප කියලා. මේකට අපි කියනවා කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය කියලා. මේ අනුව ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප 7ක් තියෙනවා. දැන් මෙතෙන්දි තව දෙයක් දැනගන්න. මේ කෘෂි පාරිසරික කලාපවල ප්‍රධාන වශයෙන් සලකා බලලා තියෙන්නේ උච්චත්වයේ උනාට මේ උච්චත්වයට අනුරූප වෙනස් වෙන ලක්ෂණයක් තියෙනවා, උෂ්ණත්වය. කෘෂි පාරිසරික කලාප වර්ගීකරණයේදී සලකා බලලා තිබුණේ මුහුදු මට්ටමේ සිට ඇති උස හෙවත් උච්චත්වයේ බව ඇත්තයි. හැබැයි එතන වෙන්නේ මොකක්ද ළමයි? උච්චත්වය හා උෂ්ණත්වය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක මතක තියාගන්න. මොකක්ද සම්බන්ධය? උච්චත්වයේ වැඩි වෙනකොට වායුගෝලීය උෂ්ණත්වය අඩු වෙනවා. මේක එක්තරා ආකාරයක එකිනෙකාට විරුද්ධ හෙවත් ප්‍රතිලෝම සම්බන්ධතාවක්. ප්‍රතිලෝම වුණාට කමක් නැහැ, සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපට මේ දක්වපු උච්චත්වයේ මත කරපු කලාප වර්ගීකරණය මත මේ එක් එක් කලාපයක උෂ්ණත්වයේ වෙනස්කම් දකින්න පුළුවන් ඇති. අපි එනවා අපේ වර්ගීකරණ මට්ටමේ තුන්වන අගය වෙත, නැත්නම් තුන්වන වර්ගීකරණයේ වෙත. කෘෂි පාරිසරික කලාප. දේශගුණය, පස, භූ විෂමතාව, භූමි භාවිතයේ විවිධත්වය එකිනෙකට සුසංයෝජනය වුණාම ඇතිවන සමාකාර පරිසර සාධක වලින් යුක්ත භූමි කලාපයක්. මේ යටතේ කරලා තියෙන්නේ මොකක්ද? අපි අර හඳුනාගත්ත කෘෂි දේශගුණ කලාප 7ක් තිබ්බනේ ළමයෝ. මෙන්න මේ කෘෂි දේශගුණ කලාප 7 බෙදෙනවා කෘෂි පාරිසරික කලාප බවට. මේ වර්ගීකරණයේදී අපි සලකා බලනවා දේශගුණය. ඒ වගේම හමුවන පස් වර්ගය මොකක්ද? පොළොව පෘෂ්ඨයේ මතු පිට කොහොමද? ඒ වගේම භූමි භාවිතා කරලා තියෙන්නේ කොහොමද? මේ නිසා මතක තියාගන්න දේශගුණය, පස, භූ විෂමතාව.
දේශගුණය, පස, භූ විෂමතාව. භූමි භාවිතයේ විවිධත්වය කියන කරුණු මත නැත්තම් මේ කරුණු එකට එකතු වුණාම එහෙම නැත්තම් එකට සුසංයෝජනය වූ විට අපට ලැබෙන සමාකාරයේවත් එක හා සමාන පරිසර තත්ත්ව සහිත භූමි ප්‍රදේශයක් කෘෂි පාරිසරික කලාපයක් වෙනවා. දේශගුණය, පස, භූ විෂමතාව, ඒ වගේම භූමි භාවිතයේ විවිධත්වය ආදී කරුණු එකට එකතු වුණාම එහෙවත් සුසංයෝජනය වුණාම අපට ලැබෙන සමාකාරයේවත් එක හා සමාන පරිසර සාධක සහිත භූමි කලාපයක් කෘෂි පාරිසරික කලාපයක් වෙනවා. දැන් ළමයි ඕකට පාරිසරික කියන්න හේතුව මේකයි. හිතන්නකො මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. පොළොව මට්ටමට ඉහළින් තියෙනවා වායුගෝලය. පහළින් තියෙනවා පස. අපි යම් කරුණක් යටතේ වායුගෝලය ගැන විතරක් කතා කළොත් ඒක වායුගෝලීය සාධකයක්. නැත්නම් දේශගුණ සාධකයක්. යම් කරුණක් යටතේ ඒක පසට බලපාන ආකාරය විතරක් කතා කළොත් ඒක පාංචු සාධකයක්. හැබැයි වායුගෝලී හා පස කියන දෙන්නටම වැදගත් වෙන ආකාර කතා කළොත් ඒක පරිසරයක්. මේකට කෘෂි දේශගුණික කලාප නොකියා කෘෂි පාරිසරික කලාප කියන්න හේතුව ඕකයි. මෙතන බලන්න සමහර කරුණු යටතේ වායුගෝලීය ගැන කල්පනා කරලා තියෙනවා. බොහොම කෙටියෙන් කිව්වොත් දේශගුණය කියන්නේ වායුගෝලීය සාධකයක්. හරි. හැබැයි පස යටතේ පාංශු සාධක සලකා බලලා තියෙනවා. භූෂමතාව යටතේ පස ආශ්‍රිත තත්ත්ව සලකලා තියෙනවා. ඒ නිසා මෙතන වායුගෝලීය නියෝජනය කරන දේශගුණයත් පසත් කියන සාධක දෙකම සලකපුවාම එතන තියෙන්නේ වායුගෝලයක් හෝ පසක් නෙමෙයි පරිසරයක්. අනේකයි මේ වර්ගීකරණයට අපි කෘෂි පාරිසරික කලාප වර්ගීකරණයක් කියන්නේ. මේකට කරලා තියෙන්නේ මොකක්ද? අපි අර කලින් කතා කරපු කෘෂි දේශගුණික කලාප 7 කෘෂි පාරිසරික කලාප ලෙස මේ කරුණු මත තවදුරටත් වර්ග කරනවා. මොන කරුණු මතද? මාසික වර්ෂාපතනය 75ක අපේක්ෂිත ප්‍රමාණය හා ව්‍යාප්තිය. මොකක්ද මේ මාසික වර්ෂාපතනයේ 75ක අපේක්ෂාවක් කියලා කියන්නේ? සමහරු කිය ඉංග්‍රීසියෙන් 75% expectancy කියලා. ළමයි ඒ කියන්නේ මේකයි. මේ මාසික වර්ෂාපතනයේ 100%ක්ම අපගේ පාලනය යටතේ පවතින තත්වයක් නෙමෙයි. ඒක පවතින අපෙන් බැහැර. ඒ නිසා වර්ෂාපතනයේ මොන වගේ වෙයිද, මොන වගේ මාසවල වහීද, පායයිද කියලා අපිට නිවැරදිව 100%ක් කියන්න බෑ. නමුත් මේ අපේක්ෂා කරපු අනාවැකි පළ කරපු වර්ෂාපතනයේ 75ක සම්භාවිතාවකින් නිවැරදිව ලැබෙනවා නම් අපේක්ෂා කළ ආකාරයට ඒක ප්‍රමාණවත්. ඒ නිසා මේ වර්ගීකරණයේදී අපි වර්ෂාපතනය කියලා අරන් තියෙන්නේ ලැබිය හැකි වර්ෂාපතනයෙන් 75%ක්වත් ඒ ආකාරයෙන් ලැබෙන අවස්ථාවක්. දෙවනුව උච්චත්වය මුහුදු මට්ටමේ සිට ඇති උසාරගෙන තියෙනවා. තුන්වෙනුව ප්‍රධාන භූමි පරිහරණය. භූමිය මොකටද භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්. හතරවෙනුව ප්‍රධාන පස්කාණ්ඩ. එහෙනම් කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය යටතේ මේ දේශගුණ කලාප 7 තවදුරටත් කලාප 46කට වර්ග කරනවා. මම ඉස්සරහදී ගැන කියාවි. ඒ වර්ගීකරණයේදී ප්‍රධාන වශයෙන් සලකා බැලූ සාධක තමයි මේ තියෙන්නේ. මාසික වර්ෂාපතනය, මුහුදු මට්ටමේ සිට ඇති උසහෙවත් උච්චත්වය, ප්‍රධාන වශයෙන් භූමිය භාවිතා කරන ආකාරය හා ප්‍රධාන පස්කාණ්ඩය. මොකක්ද ප්‍රධාන වශයෙන් හමුවන පස්කාණ්ඩය? ඔන්න ඔය මත තමයි කෘෂි දේශගුණ කලාප 7 කෘෂි පාරිසරික කලාප වලට තවදුරටත් බෙදාගෙන යන්නේ. දැන් ළමයි මේ සඳහා විවිධ වර්ගීකරණයන් භාවිතා කරලා තියෙනවා. දැනට අපේ රටේ භාවිතා වන කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය ආචාර්ය BVR පුණ්‍යවර්ධන මහතා ඇතුළු පිරිස විසින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොන අවුරුද්දේද? 2003. මේ සඳහා මූලිකත්වයක් ගෙන ක්‍රියා කළ මහත්මයා තමයි ආචාර්ය BVR පුණ්‍යවර්ධන මහතා. එතකොට ඒ යටතේ ඒගොල්ල දක්වනවා ශ්‍රී ලංකාවේ තෙත් කලාපේ කෘෂි පාරිසරික කලාප 15ක්. අතරමැදි කලාපේ කුඩා වුණාට කෘෂි පාරිසරික කලාප 20ක්. වියලි කලාපේ කෘෂි පාරිසරික කලාප 46ක්.
මේ වගින් කියනවා ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂි පාරිසරික කලාප සංඛ්‍යාව 46ක් කියලා. ඕක මතක තියාගන්න. දේශගුණ කලාප 3යි, කෘෂි දේශගුණ කලාප 7යි, කෘෂි පාරිසරික කලාප 46යි. එතකොට මේ කලාප සංකේතවත් කරන ක්‍රමයක් තියෙනවා. මේ බලන්න කරලා තියෙන වැඩි. ශ්‍රී ලංකාව තියෙනවා වාර්ෂික වර්ෂාපතනයේ මත දේශගුණ කලාප 3යි. මේ මොනවද? තෙත්, අතරමැදි, වියලි. මේ මොන කලාපද ළමයි? මේ දේශගුණ කලාප. මේ දේශගුණ කලාප. මෙන්න දේශගුණ කලාප. ඊළඟට ළමයි මේ දේශගුණ කලාප 3 තෙත්, අතරමැදි හා වියලි මොකද කරලා තියෙන ළමයි? මුහුදු මට්ටමේ සිට ඇති උස හෙවත් උච්චත්වයේ මත නැත්නම් උච්චත්වයට සමාන්තරව වෙනස් වෙන උෂ්ණත්වයේ මත තවදුරටත් කලාප කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7කට බෙදලා තියෙනවා. ඒවට අපි කියනවා කෘෂි දේශගුණික කලාප කියලා. ඒවට අපි කියනවා කෘෂි දේශගුණික කලාප කියලා. ලංකාව දේශගුණික කලාප 3යි. කෘෂි දේශගුණික කලාප 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔය කියන කෘෂි දේශගුණික කලාප අර මං කලින් කිව්ව විදිහට පස භූමි භාවිතයේ විවිධත්වය. පසේ මතුපිට ස්වභාවය. මේ කිව්වේ වායුගෝලීය සාධක නැත්නම් පාංශු සාධක භූමි භාවිතයේ මේ තියෙන දේශගුණය පස භූෂමතාව භූමි භාවිතයේ විවිධත්වය කියන කරුණු මත බෙදලා තියෙනවා කාටද? කෘෂි පාරිසරික කලාප 46කට. ඒක බෙදලා තියෙන්නේ කොහොමද? මේක බෙදලා තියෙන්නේ BVR පුණ්‍යවර්ධන මහත්තයා විසින්. තෙත් කලාපයේ තියෙනවා කෘෂි පාරිසරික කලාප 15. මේ තියෙන්නේ තෙත් කලාපයේ කෘෂි පාරිසරික කලාප 15. අතරමැදි කලාපයේ කුඩා වුණාට කෘෂි පාරිසරික කලාප තියෙනවා 20ක්. මොකද අධික පාරිසරික විවිධත්වයක් ඇති. වියලි කලාපයේ තියෙනවා හැබැයි ඒ වගේ ඒවා 11යි. අපි එකතුව ගත්තොත් කීයද? 5යි 1යි 6යි 2යි 1යි 3යි 1යි 44යි. මේ අනුව ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප ගාන 46ක් වෙනවා. තමයි දැනගන්න මේ තියෙන්නේ ආචාර්ය BVR පුණ්‍යවර්ධන මහතා ඇතුළු පිරිස විසින් නිර්මාණය කරපු agro ecological regions of Sri Lanka කියන සිතියම. ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාපක තමයි මේ සිතියම වගින් පෙන්눔 කරලා තියෙන්නේ. බලන්න මේ යටතේ ඔබට විවිධ වර්ණයන්ගෙන් මේ සිතියම දක්වලා තියෙනවා. එතකොට මේ යටතේ එක් කෘෂි පාරිසරික කලාපයක වාර්ෂික වර්ෂාපතනය ස්තම්භ සිතීමේ ස්තම්භ ප්‍රස්ථාරයක් මගින් දක්වලා තියෙනවා. මේ එක කලාප වලට අංකන ක්‍රමයක් දීලා තියෙනවා. මේ සිතියමට අපි කියනවා ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප සිතියම කියලා. මේක තුළ අපිට කෘෂි පාරිසරික කලාප 46ක් හඳුනා ගන්න පුළුවන්. අපි ගත්තොත් ළමයි මේ සෑම කෘෂි පාරිසරික කලාපයක්ම වෙලා තියෙන්නේ මොකක්ද? සෑම කෘෂි පාරිසරික කලාපයක්ම ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා, අංකයක් තියෙනවා. සිම්පල් ඉංග්‍රීසි අකුරක් මගින් සංකේතවත් කරලා තියෙනවා. මේ කතා කරලා තියෙන්නේ ඒ ගැනයි. මෙතන කියනවා WL1A කියලා. මම නිකන් පෙන්නන්න. මේ කතා කරලා තියෙන්නේ ඒ ගැන. මේක තියෙනවා අපි ගත්තොත් අරකම WL1A. මේ W වලින් දක්වන්නේ අපි කතා කරන දේශගුණ කලාපය. දේශගුණ කලාප තුනයිනේ තෙත් අතරමැදි හා වියලි කියලා. දේශගුණ කලාපේ තෙත් අතරමැදි හා වියලි තමයි ඉන්නේ. මේ එල් අකුරෙන් දක්වන්නේ උච්චත්ව කලාපය. තුන් දෙනයි ඉන්නේ උඩරට, මැදරට, පහතරට.
දේශගුණ කලාපය යටතේ 3 දෙනෙක් ඉන්නවා. කවුද? දේශගුණ කලාපය යටතේ 3 දෙනෙක් ඉන්නවා. තෙත් අතරමැද වියලි කියලා. උච්චත්වයේවත් මුහුදු මට්ටමේ සිට ඇති උස මත 3 දෙනෙක් ඉන්නවා. නැත්නම් කොටස් 3ක් ගත හැකි අපිට. උඩරට මීටර් 900ට වැඩි 900යි 300යි අතර මැද රට ළමයෝ 300ටත් අඩු පහත රට. මෙන්න W අකුර මගින් දේශගුණ කලාපයේ දෙවනට තියෙන අකුර මගින් උච්චත්වය. අංක 1 මගින් දක්වන්නේ තෙතමන පරාසය. මේකේ අංකය 1 සිට 5 දක්වා වෙන්න පුළුවන්. අංකය වැඩි වෙන්න වර්ෂාපතනය අඩු වෙලා වියලි බව වැඩි වෙනවා. සිම්පල් A අකුර මගින් දක්වන්නේ මේ තෙතමන පරාසයේම උපව්‍යාප්තිය. තවදුරටත් කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. මේ අර්ථය ඔබට හම්බ වෙනවා සිම්පල් A සිට F දක්වා අකුරු පාවිච්චි කරන්න. ඒතකොට A කියලා කියන්නේ තෙතමනේ වැඩිම කලාපය, F කියලා කියන්නේ තෙතමනේ අඩුම කලාපය. අපි කීකී හිටියේ ශ්‍රී ලංකාවේ සෑම කෘෂි පාරිසරික කලාපයක්ම අපට ඉංග්‍රීසි අකුරු දෙකකින් අංකයකින් සහ සිම්පල් ඉංග්‍රීසි අකුරකින් සංකේතවත් කරන්න පුළුවන්. මේකෙන් පළවෙනි ඉංග්‍රීසි අකුර කැපිටල් අකුරක් මේකෙන් පෙන්වුම් කරන්නේ. එයා අයත් වන දේශගුණ කලාපය තෙද්ද අතරමැද්ද වියලිද කියන එක. දෙවන ඉංග්‍රීසි අකුර මගින් දක්වන්නේ එයා අයත් වන උච්චත්ව කාලය කලාපය. උඩ රටද මැද රටද පහත රටද. අංක 1 මගින් දක්වලා තියෙනවා එයාට ලැබෙන වර්ෂාපතනයේ ව්‍යාප්තිය. සිම්පල් A මගින් දක්වලා තියෙන්නේ ඒකෙම ව්‍යාප්තිය. හරිද? මේක මම සවිස්තරව දක්වලා තියෙනවා. මේ W දේශගුණ කලාපය තෙත් අතරමැදි වියලි වෙන්න පුළුවන්. ඊළඟට මේ L අකුරින් දක්වන්නේ උච්චත්වයේවත් උච්චත්වයේ මත වෙනස් වෙන තත්ත්වය ඒක low පහත රට mid පැද රට up උඩ රට වෙන්න පුළුවන්. මෙතන තියෙන අංක 1 මගින් දක්වන්නේ අදාළ කලාපයේ තෙතමන පරාසය. එතකොට මේක අපිට 1 සිට 5 දක්වා අගයන් යොදා ගන්න පුළුවන්. මේ අගය වැඩි වෙන තරමටම වැස්ස අඩු වෙනවා. ඒ කියන්නේ මේ කලාපයේ 1ට වඩා 2 කලාපයේ වැස්ස අඩුයි. 2ට වඩා 3 වැස්ස අඩුයි. ඒ වගේම සිම්පල් A අකුරු මගින් දක්වන්නේ මේ 1 සිට 5 දක්වා පවතින වර්ෂාපතනයේ තවදුරටත් උප වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒකේ A මගින් වැඩි වර්ෂාවක් දක්වනවා B C D E F පැත්තට යනකොට වර්ෂාපතනය අඩු වෙනවා. එහෙනම් මේ පෙන්වුම් කරලා තියෙන්නේ කෘෂි පාරිසරික කලාප වර්ගීකරණ සටහන. එතකොට දැනගන්න අපි අර කලින් කිව්ව විදිහට මේ කෘෂි පාරිසරික කලාප හෝ කෘෂි දේශගුණික කලාප හෝ දේශගුණික කලාප සඳහා සිතියම් නිර්මාණය කරනවා. සිතියමක් ගත්තාම මේකේ තියෙනවා යම් බවුන්ඩරිස් ඒවත් සීමාවන් තියෙනවා. දැන් මෙතන දක්වලා තියෙනවා මේ කෘෂි පාරිසරික කලාප වල සීමාවන් හැමදාම එක විදිහටම තියෙන්නේ නැහැ. මේවා වරින් වර වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. ඒ මත තමයි අපි පෙන්වුම් කළේ අර ડોક્ટર පුණ්‍යවර්ධන නැත්තම් මහා ආචාර්ය පුණ්‍යවර්ධන සර්විසින් අතුම් සිතියමක් තමයි මේ තියෙන්නේ. මේක ඇත්තටම මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දායකත්වයක් ලැබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන NRM Center හෙවත් Natural Resources Management Center කියලා. ඒකත් දැනගන්න මේ විදිහේ සිතියම් නිර්මාණය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා දෙන්නේ NRM Center හෙවත් Natural Resources Management නැත්නම් ස්වභාවික සම්පත් කළමනාකරණ අංශය මගින්. මේ වගේ ලබා ගන්න සිතියමක මායි නැත්නම් බවුන්ඩරිස් හැමදාම එක වගේ තියෙන්නේ. යම් හේතුන් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒකයි අපි අහලා තියෙන්නේ අපි දක්වන්නේ ඒකයි. මේ පාරිසරික කලාපවල සීමාවන් වරින් වර වෙනස් වීමට හේතු පහත පරිදි වෙනවා.
පරිසරයේ විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට මේක වෙනස් වෙනවා මොනවද? දේශගුණ විපර්යාස. වැස්ස අඩු වෙනවා, නියඟ ගේනවා, සුනාමි තත්ත්වය ඇති වෙනවා, භූමිකම්පා ඇති වෙලා. මායිම් නිර්ණය කිරීමේ ක්‍රමවේදයන්ගේ දියුණුව වීම. සමහර ගම්මානවල නැත්නම් සමහර ප්‍රදේශවල සමහර පාරිසරික කලාපවල මායිමක් තියෙනවා. මේ මායිම වඩා නිවැරදි කරගන්න පුළුවන් අපිට යම් යම් දත්ත තවදුරටත් එකතු වුණා. අනේ වගේ මේවට අපි කියනවා ඩිමාර්කේෂන් මෙතඩොලොජිස් කියලා. ඩිමාර්කේෂන්. මායිම හරියට මොකද්ද කියන එක ඩිමාර්කේට් කරගන්න ක්‍රමවේද දියුණු වෙනවත් එක්කම මේ සිතියම් තවත් සංකීර්ණ වෙනවා. අනික තමයි කාලය ගත වෙනවත් එක්කම මේ කෘෂි පාරිසරික කලාප පිළිබඳව අපි එකතු කරගන්න ඩේටා නැත්නම් දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. දත්ත වැඩි වෙන්න අපට නිවැරදි නිගමනයන්ට යන්න පුළුවන් වෙනවා. අනික තමයි මේ ගත්ත දත්ත අපි රැස් කරපු දත්ත විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදය. දැන් ඔය 2003 වාගේ අවුරුද්දකට වඩා අද තියෙනවා. දැන් අපි කලින් කතා කරන සිටියම 2003 නේ. අද තියෙනවා ඊටාම තාක්ෂණිකව දියුණු අපි කියන පරිගණක software කියලා කියන මෘදුකාංග. ඒ මගින් අපිට පුළුවන්කමක් තියෙනවා වඩා නිවැරදිව සිටියම් ආදී කලාප ආදී නිර්මාණය කරන්න. අපෙන් ඇහුවොත් එimhe කෘෂි පාරිසරික කලාප වල සිටියම් වල මායිම් වරින් වර වෙනස් වෙන්නේ ඇයි කියලා පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් මගින් ඒ වගේම මායිම් නිර්ණය කිරීමේ ක්‍රමයන්ගේ වන වෙනස්කම් මගින් ඒ වගේම රැස් කරන දත්ත ප්‍රමාණය එකතු වීමෙන් දත්ත විශ්ලේෂණය කරන ක්‍රම දියුණු වීම. හොඳයි දැන් අපි මේ කලාප තුනේ නැත්තම් තෙත් අතරමැදි හා වියලි කියන කලාපවල ලක්ෂණ තවදුරටත් පොඩ්ඩක් කතා කරන්න ගියොත් නිකන් මතක් කරලා පෙන්නුවොත් එහෙම අපි මේ කතා කරන තෙත් කලාපයේ තුල කෘෂි පාරිසරික කලාප 15ක් විතරයි පවතිනවා. උඩරට තෙත්, මැදරට තෙත්, පහතරට තෙත් ආදී වශයෙන් කලාප 15ක් විසිරී පවතිනවා. මේ කලාප 15 ගත්තාම මේකෙන් තියෙනවා උඩරට කලාපයේ අපිට ඕනනම් කියත හැකි මේ කලාප 15 උඩරට තමයි වර්ෂාව වැඩිම. අපිට ඕනනම් වරහන්තර විදිහට දක්වන්නත් පුළුවන්. උඩරට වර්ෂාව උපරිමයි. නැත්තම් උඩරට තෙත් තමයි වැඩිම වර්ෂාව. උඩරට තෙත් තමයි වැඩිම වර්ෂාව. ළමයි ඒකෙනුත් WU1 WU1A WL1B කියන කලාපවලට වැඩි වර්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ උඩරට කලාපයේ WU වලත් පහතරට 1B වලටත් වැඩිම වර්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ තෙත් කලාපයේ මේ කලාප තුනේ වර්ෂාපතනය පැහැදිලි. උඩරට දෙකක් තියෙනවා පහතරට එකකුත් තියෙනවා. මීට අමතරව කියනවා ලංකාවේ වැඩිම වර්ෂාවක් ලැබෙන කලාපය තමයි මේකෙන් WU1A කියන කලාපය. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේකෙන් වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ ලංකාවේ WU1A කියන කලාපයට. මේක පිහිටලා තියෙන ළමයි ශ්‍රී ලංකාවට වැඩිම වර්ෂාවක් ලැබෙන දත්ත වාර්තා කරන මේ කෙනිල්වර්ත් වතුයාය කියන ස්ථානයේ. මේක තියෙන්නේ ඔය මස්කෙලිය ප්‍රදේශයේ ආශ්‍රිතව ගිනිගත් තේන ඒ පැත්තේ තමයි තියෙන්නේ. කෙනිල්වර්ත් කියන වත්තට තමයි මේක තේ වත්තක් වැඩිම වර්ෂාවක් තියෙන්නේ. හරිද? ඒක දැනගන්න ඉස්සර කාලේ නම් මේක අපි වටවල කියලා තමයි හඳුන්වන්නේ. නමුත් දැන් ඔය වටවල ගිනිගත් තේන හැටන් කියන්නේ ඒක ආශ්‍රිත ප්‍රදේශ. මෙතන තමයි ලංකාවේ වැඩිම වර්ෂාවක් වශයෙන් අපි කෘෂි විද්‍යාවේදී සලකන්නේ. හරිද? හැබැයි තෙත් කලාපෙත් අඩු වර්ෂාවක් තියෙන්නේ WL3 කියන දේශගුණ කලාපයට බව දැනගන්න. තෙත් කලාපය ගත්තාම ඒකිනුත් අඩු වර්ෂාවක් තියෙන්නේ එයාට. හොඳයි. අපි ආපහු කතා කළොත් එහෙම අතරමැදි කලාපය ගැන. අතරමැදි කලාපයේ ප්‍රමාණයෙන් කුඩා ඇති. හැබැයි උපරිම පාරිසරික විවිධත්වයක් පවතී. ඒ නිසා තමයි කලාපයේ කුඩා වුණත් ළමයෝ උපරිම නැත්තම් අතරමැදි කලාපයේ ප්‍රමාණයෙන් කුඩා වුණත් කෘෂි පාරිසරික කලාප 20ක් තියෙනවා. තෙත් කලාපයේ තිබ්බේ 15යි. ඉතින් අපිට කියන්න පුළුවන් මේකට හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? උපරිම පාරිසරික විවිධත්වය. අපෙන් බහුවර්ණයක් ඇහුවොත් එහෙම
උපරිම පාරිසරික විවිධත්වයක් සහිත දේශගුණ කලාපේ මොකක්ද? උත්තරය අතරමැදි කලාපය. උපරිම පාරිසරික විවිධත්වයක් තියෙනවා. මේකෙන් උඩරට අතරමැදි කලාපයේ තියෙනවා කෘෂි පාරිසරික කලාප 7ක්. දැනගන්න මේ දේශගුණ කලාපය තුල වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ ඔය උඩරට අතරමැදි කලාපයට. ඒකට එක හේතුවක් තමයි උඩරට අතරමැදි කලාපයේ පිහිටලා තියෙන ළමයෝ මාතලේ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව නකල්ස් කියන කඳු වැටිය. ඒකේ බලපෑමක් තියෙනවා. එතකොට ඊට අමතරව උඩරට අතරමැදි කලාපයේ මේ ප්‍රදේශවලට නිරිත හා ඊසාන කියන වර්ෂාවන් වර්ග දෙකේම බලපෑම ඇති වෙනවා. ඒ නිසා තමයි හොඳ වර්ෂාවක් වාර්තා වෙන්නේ. මීට අමතරව මේකේ තියෙනවා කෘෂි පාරිසරික කලාප 8ක් තියෙනවා. ආදී වශයෙන් ඒක කලාප වලට වෙන් වෙලා තියෙනවා. right. අපි ඊළඟට ගත්තොත් වියලි කලාපය. වියලි කලාපයේ කෘෂි පාරිසරික කලාප 11ක් තියෙනවා. මේ කෘෂි පාරිසරික කලාප 11න් දැනගන්න DL3, DL2, DL5 කියලා කියන්නේ ලංකාවේ අවම වර්ෂාවක් සහිත කෘෂි පාරිසරික කලාප වෙනවා. ඒ වගේම ඔබට අපි කලින් කියලා තියෙනවා ශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්තියක් ගැන මේක කලින් අපි දක්වලා තියෙනවා. X අක්ෂයට වසරේ කාලය අරගෙන Y අක්ෂයට වර්ෂාපතන ව්‍යාප්තිය අරගෙන දරුවෝ ප්‍රස්ථාරයක් ඇන්දොත් එහෙම වර්ෂාපතනේ දාලා අපට ලැබෙනවනේ මෙන්න මේ වගේ තත්ත්වයක්. ඔලු දෙකක්, ශීර්ෂ දෙකක්. මේ වගේ ද්විශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්තියක් උපරිම දකින්න පුළුවන් අපිට මෙන්න මේ කලාපවල. කවුද? DL1A හා DL1B කියන කලාපවල. අපෙන් ඇහුවොත් එහෙම උපරිම ද්විශීර්ෂාකාර වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්තියක් හමුවන වියලි කලාපේ කෘෂි පාරිසරික කලාප මෙන්න තියෙනවා. හරිද? දැන් අපි කතා කළා කෘෂි පාරිසරික කලාප සිතියමක් කියලා කියන්නේ කෘෂි පාරිසරික කලාප පෙන්වුම් කරන සිතියමක්. දැනට අපි පාවිච්චි කරන්නේ 2003 ආචාර්ය බී.වී.ආර්. පුණ්‍යවර්ධන මහත්තයා විසින් නිර්මාණය කරපු සිතියම. මේකේ කලාප කාලෙන් කාලට වෙනස් වෙන්න විවිධ හේතු බලපානවා. ඒ වගේම දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ වගේ කෘෂි පාරිසරික කලාප සිතියමකින් ලැබෙන ප්‍රයෝජන. රචනා ප්‍රශ්නයක් වුණත් නිර්මාණය කරන්න පුළුවන්. මොනවද ප්‍රයෝජන දරුවනි? අපි දක්වලා තියෙනවා කීපයක්. අපි කියනවා ඉස්සෙල්ලාම මෙතන ඒකාකාරී දේශගුණ සහිත තත්ත්ව සහිත ප්‍රදේශ වර්ෂාව එක වගේ කොහෙද හඳුනා ගන්න පුළුවන්. අපිට පුළුවන් යල මහ ආදී කන්නවල සීමාවන් ගන්න අර තියෙන ස්තම්භ ප්‍රස්ථාර අධ්‍යයනය කරලා ඒ මත කොහොමද වගා කටයුතු සැලසුම් කරගන්නේ කියලා. ඒ වගේම අපිට පුළුවන් මේ පරිසර කලාප වලට මේ කෘෂි දේශගුණ කලාප වලට මේ දේශගුණ කලාප වලට ගැලපෙන භෝග මේවා කියලා කියන්නේ. ඒ වගේම පුළුවන් වෙනවා කෘෂිකාර්මික කටයුතු සැලසුම් කරන්න. මේ කෘෂිකාර්මික වශයෙන් සැලසුම් කරන කටයුතු වලට සමහරු කියනවා ව්‍යාපෘති කියලා ප්‍රොජෙක්ට්ස්. මේ කෘෂිකාර්මික කටයුතු වලට සමහරු කියනවා ප්‍රොජෙක්ට්ස් හෙවත් ව්‍යාපෘති කියලා. මේවා කෘෂිකාර්මික කටයුතු හෙවත් මේ කෘෂිකාර්මික ප්‍රොජෙක්ට්ස් ව්‍යාපෘති සැලසුම් කරන්නයි ක්‍රියාත්මක කරන්නයි පුළුවන් වෙනවා. කෘෂිකාර්මික ඉඩම් කලාප වලට වෙන් කරන්න හෙවත් කලාපීකරණය පහසු වෙනවා. අපිට ඉඩම් සංවර්ධනය කරන්න පුළුවන් සෝදාපාලු වැළැක්වීම හෙවත් පාංශු සංරක්ෂණ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම කෘෂිකර්මාංශයට අපි සල්ලි දානවා, ආයෝජනය කරනවා. ඒ ආයෝජන වලින් අපි මේ සිතියමක් හරි සැලැස්මක් තියෙනවා නම් හොඳ ප්‍රතිඵල, හොඳ ලාභයක්, ආදායමක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දාන සල්ලි නැති වෙන්නේ නැත්නම් අවදානම් තත්ත්වය අඩු කරගන්න පුළුවන් හරියට සැලැස්මක් සිතියමක් තියෙනවා. ඒ වගේම දේශගුණ විපර්යාස ඇති වෙනවනේ පරිසරයේ. යම් ප්‍රදේශයක දේශගුණික තත්ත්වවල සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙලා. ඒක අඩුම වශයෙන් වසර 10කට නොඅඩු කාලයක් අකණ්ඩව තිබ්බොත් ඒකට අපි කියනවා දේශගුණ විපර්යාසයක් කියලා. මෙන්න මේ දේශගුණ විපර්යාස වල බලපෑම් අවම කරගන්න පුළුවන් මේ වගේ කෘෂි දේශගුණික කලාප නැත්නම් කෘෂි පාරිසරික කලාප සිතීමක් භාවිතා කිරීම.
හරිද? එහෙනම් අපි මෙම පාඩම යටතේ කතා කළේ ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය ගැනයි. ඒ යටතේ අපි ළමයෝ කිව්වා ශ්‍රී ලංකා දේශගුණික කලාප 3යි තෙත් අතරමැදි වියලි. මේ කවුද? මේ දේශගුණ කලාප. මොනවා මතද බෙදවුවේ? වාර්ෂික වර්ෂාපතනයේ මත. මේ දේශගුණ කලාප 3යි. තෙත් කිව්වේ මිලිමීටර් 2500ට වැඩි වාර්ෂික වර්ෂාපතනය. අතරමැදි කිව්වේ 2500යි 1750යි මිලිමීටර්. වියලි කිව්වේ 1750ට අඩු. ඔන්න ළමයෝ දේශගුණ කලාප 3යි. ඊළඟට මේ දේශගුණ කලාප 3 උච්චත්වයේ හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස මත බෙදුවා. තෙත් කලාපයේ බෙදුවා උඩරට තෙත්, මැදරට තෙත්, පහතරට තෙත්. අතරමැදි කලාපයත් උඩරට අතරමැදි, මැදරට අතරමැදි, පහතරට අතරමැදි. හැබැයි ළමයෝ වියලි කලාපයේ නම් තිබ්බේ කවුද? මුහුදු මට්ටමේ සිට මීටර් 300ට අඩු තැන් විතරයි පහතරට වියලි. දැන් මෙතන පුතේ පාවිච්චි කළේ 2500යි 1750යි. මෙතන ඔයා මතක තියාගන්න ඕනන්නේ අගයන් දෙකයි. මොනවද අගයන් දෙක? මුහුදු මට්ටමේ සිට මීටර් 300 කියන අගය, ආයේ මුහුදු මට්ටමේ සිට මීටර් 900 කියන අගය. මේ වර්ගීකරණය මොකක්ද? කෘෂි දේශගුණ කලාප වර්ගීකරණය. මේ අනුව ලංකාවේ දේශගුණ කලාප 3යි කෘෂි දේශගුණ කලාප 7යි. බෙදවුවේ උච්චත්වයේ මත. ඊළඟට අපිට හම්බ වුණා තුන්වන වර්ගීකරණ මට්ටමක්. මොකක්ද? කෘෂි පාරිසරික කලාප. මේ යටතේ අපි තෙත් කලාපය, දැන් අපි මේ යටතේ දේශගුණේ, පස, භූමි භාවිතය, එතනින් ගියාම භූමි විවිධත්වය නැත්නම් ජෛව සාධකවල විවිධත්වය සුසංයෝජනය වුණාම ලැබෙන එක හා සමාන පරිසර සාධක සහිත කලාපයකට අපි කිව්වා කෘෂි පාරිසරික කලාපයක් කියලා. තෙත් කලාපයේ කෘෂි පාරිසරික කලාප 15ක් තිබ්බා. අතරමැදි කලාපයේ කුඩා වුණාට අධික පාරිසරික විවිධත්වයක් යටතේ කෘෂි පාරිසරික කලාප 20ක් තිබ්බා. වියලි කලාපයේ තිබ්බා 11ක්. මේ අනුව ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප 46ක් තිබුණා. මේක පෙන්눔 කරන සිතියමට අපි කිව්වා කෘෂි පාරිසරික කලාප සිතියම කියලා. මේ සිතියම නිර්මාණය කළේ දැනට භාවිතා වෙන එක 2003 ආචාර්ය පුණ්‍යවර්ධන මහත්තයා විසින්. මේ සිතියමේ ප්‍රයෝජන කතා කළා. මේ සිතියමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන අපි කතා කළා දල වශයෙන්. ඊට අමතරව අපි කතා කළා මේ සිතියමේ සීමා වෙනස් වීමට හේතු. ඔන්න ඔය කරුණු ටික තමයි ළමයෝ අපි දේශගුණ විද්‍යාව යටතේ හමු වන අවසාන පාඩම. එහෙම නැත්නම් කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය කියන පාඩම යටතේ සාකච්ඡා කළේ. එහෙනම් මෙතනින් අපි කෘෂි දේශගුණ විද්‍යාවේ අවසාන පාඩම නැත්නම් කෘෂි දේශගුණ කලාප කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය කියන පාඩම නිමා කරනවා. එහෙනම් ආයිබෝවන්.